नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से अति गौरवनीय අවසරයි අපේ ලොකු හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය කරයි පින්වත් සිල්මේනුවනි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්ධර්මයෙන් වේදක් ශ්‍රවණය කරා. ඒ නිසා හැම දිනම ඉතාමත් ඕනෑ කමින් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මේ දේශනාවේ වටිනා කොටසක් තියෙයි. ඒ ටික මතක් කරන්න කලින් මතක් කටයුතු ටිකකුත් තියෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා අනුග්‍රහ මුඛයෙන් සහ නිග්‍රහ මුඛයෙන් කියලා දෙආකාරයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගලයෙකුට මේ ධර්මයේ නිග්‍රහ කටයුතු තැනදී නිග්‍රහ නොකළොත් එයාගේ මනසත් හැදෙන්නේ නැහැ. අනුග්‍රහ කටයුතු තැනදී අනුග්‍රහ නොකළොත් ඒ මනස හැදෙන්නේ නැහැ. අනුග්‍රහ කටයුතු තැනට නිග්‍රහ කළත් ඒ මනස හැදෙන්නේ නැහැ. නිග්‍රහ කළ යුතු තැනට අනුග්‍රහ කළත් ඒ මනස හැදෙන්නේ නැහැ. මේක මම අර්ථ දැක්වියේ ඇත්තටම ජීවිතේ මම පැවිදිලා දැන් අවුරුදු 20ක් කරගෙන මේ කාලය පුරාවටම නිවන් දකින්න ඕන කියන බොහෝම සත්‍ය අදහසින් යමක් සඳහන් මහණෝනේ ඒ අර්ථය සාක්ෂාත් කරගන්න කියලා බොහෝම විරලිය කරමින් ආපු කමයි මේ වස් කාලයේදී ඇත්තටම මට මේ ධර්මය අවබෝධ වුණා බොහෝම ගැඹුරුයි. ඉතින් මම එදා ඒ දේශනාව කළාම අපේ මේ රේණුකා නෝන මතක් කළා මට හරි සතුටුයි එතුමියත් මේ ධර්මය මේට ඉස්සෙල්ලම අවබෝධ කරගෙන හිටියා කියලා. මේ විදිහටම අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන තිබුණේ කියලා. වර්තමානයේ තුල ගිහියයි විතරක් නෙවෙයි මම මේ ටික කරන්නේ සමස්තයක්ම මේ රසට. ගොඩාක් අපි කාගෙන් හරි අහලා ධර්මයක් මෙනෙහි කරනකොට ඒක අපේ වගේ තේරෙනවා තමයි. නමුත් ගොඩාක් දෙනෙකුට සුතුපාකාර ගුණය ආදී. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් හිතන්නේ ඊට පස්සේ තමන් මේ ධර්මය දැක්කා. කිසි පැවිදි ගොඩාක් දෙනෙක්. හැබැයි එතනදී මම එකක් මතක් කරනවා හැම කිව්වහම ස්වාමීන් වහන්සේලා ගන්නවා. නමුත් මගේ ගොඩකවල සමුතු ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ ගුරුහාමුදුරුවෝ ඉතාමත් ආදරෙන් මතක් කරන ලොකු හම්බු හරියනේ හිතනවා. මොනවා හරි වචනයක් මම එතෙන්ටයි කරු කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉන්න ගිහියගේ මම ඒක දැක්කේ නැහැ. එක වචනයක් හරි නොදන්නවා නම් බය නැති ඇවිල්ලා බන්ති මට මම බාලයි ගොඩාක්. බන්ති මට මේ වචනේ තේරෙන්නේ නැහැ. බන්ති මේකේ අර්ථය මට තේරෙන්නේ නැහැ කියලා අහන ඉතාමත්ම සත්පුරුෂ ගුණයක් මම දැකලා තියෙනවා ලොකු හම්බුනේ. ඒක තමයි ලොකු හාමුදුරන්ගේ දැකපු අති උත්තම ගුණය. මම මේ ගුණය අභ්‍යසදී හැමදාම මම කියන්නේ ලොකු හාමුදුරුවෝ අභ්‍යස මම පාතිස්සක් වගේ.
ලොකු හාමුදුරුවෝ එච්චරට නොදන්නේ ලොකු හාමුදුරුවෝ කියනවා දන්නේ නැහැ. අනේ බන්තේ මට ඒක තේරෙන්නේ නැහැ. මම දැකලා නැහැ. නමුත් බොහෝ අනිත් මෙතන ඉන්න අනිත් දරුවෝ නම් දන්නේ නැහැ. නමුත් සමස්තයක් ස්වාමීන් වහන්සේ සමහර වචනයක් අරගෙන ඒක තමන්ගේ වගේ කමක් නැහැ කිව්වට. නමුත් එහෙම කිවීමෙන් අනිත් අයව අර්ථය පිළිටන්නේ. ඉතින් ඒ ගතියම සමස්තය ගිහි පිළිස අතරත් මම දකිනවා ඒ ගතිය අතහැර ගන්න. හොඳයි. මම එක කරුණක් අහනවා. යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙන මෙන්න මේ කාරණා ටික ගැන එයා නිසකයි. නිසක වෙන්න ඕනේ. මොකද්ද? කම්මස්සගත ඥානය කියන්නේ මෙන්න මේකයි, සත්‍යානුලෝමික ඥානය කියන්නේ මෙන්න මේකයි, මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි, ඵල සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි, චේතෝ විමුක්තිය කියන්නේ මෙන්න මේකයි, චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙන්න මේකයි, නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක අර්ථ දක්වන්න පුළුවන් ඒකට. ඕකේ පුළුවන්. අපහසුයි නම් වචනේ තේරුම් කොමුණකින් තේරෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම කෙනෙක්ම වචනයක් තේරුම් කොමුණකින් ඒක මගේ ඇතීම නෙමෙයි. ඒ සුතමේ ඥානයට අනුව විතර්කණය කරනකොට ඕනම කෙනෙකුට තේරෙයි. නමුත් තේරුම් ගන්න බොහෝ පරාසයක් තියෙනවා. පොඩි දරුවෙක් වගේ ඉතාමත් නිහතමානී තැනක ඉඳලා ආවේ නැත්තම් කවදාවත් තමයි ධර්මය ලැබෙන්නේ. මේක මේ ශාසනය හරි පුදුම එකක්. ක්ලේශයක අනුසේවක් තම සමහරට තමන්වත් නොදන්නව වෙන්න පුළුවන්. ක්ලේශයක අනුසේවක් තියෙන්නේ මේ මාර්ගය පොදින්නේ. ඒ නිසා හැමෝටම මතක් කරනවා හොඳට හිතන්න අපිට මේ වචනයක් තේරෙන්නම ওই ඉස්සෙල්ලට එකක් අන කියනකොට ඒ ඔය විදිහටමයි හැමෝටම භාවනා කරන්න කිව්වම මම ඒක සරකල් තරවටු කළා තේරුවා. ඒක කිව්වනේ කිව්වා. එතකොට මම මේ ලෝභ නැහැ මාර්ගඵල ලබනකොට ඔක්කොම කැමතියි. මගෙන් මේ ශාසනය ඕනම තැනකින් පැටල පෙරලා. නමුත් මම ඕගොල්ලන්ට ප්‍රංශ භාෂාව තේරෙනවද? ප්‍රංශ භාෂාව කතා කළොත් තේරෙන්නේ නැහැ. ඒක ආර්ය භාෂාවක් කියලා. ඒ භාෂාවෙන් මම කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කෙනෙකුට නිසකවම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මම අහුවොත් සත්‍යානුලෝමික ඥානය කියන්නේ මොකද්ද? කිසි සැකයක් නැහැ. මෙන්න මේකයි. කිව්වේ හැකිද? මාර්ග සමාධිය කියන්නේ මොකක්ද? තමන් ආපු මාර්ගයන කියන්න පුළුවන්ද? ධර්මයේ තේරෙන කෙනා කිසිම සැකයක් නැහැ මෙන්න මේකයි. ඵලයේ සමාධිය කියන්නේ මොකක්ද? මේක. හොඳ චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? එන මේකයි. ඒක විස්තර කරලා. නිවන කියන්නේ මොකක්ද? විස්තර කරලා. වචනය තේරුණා කියලා මට මේක පෙර තේරලා අවබෝධයලා තියෙනවා සියල්ලම දන්නවා වගේ තැනකින් කටයුතු කරන්න එපා. හැම වෙලාවෙම දකින්න මම දන්නේ නෑ මේ. මම තව කොච්චර ඉගෙන ගන්න තියෙන කෙනෙක්ද කියන කාරණාව තේරුම් හදාගන්න නිවන් දකින්න ඕනේ. කියන කාරණාව මුලින්ම මතක් කරනවා. මොකද මේ රෝගය මේ විතරක් නෙමෙයි මේ රට හැම තැනම තියෙන්නේ. මම මේ හැම කෙනෙකුටම බය නැතුව මම මෙහෙම බය නැතුව කතා කරනවා. ඒ බය නැතුව මම කතා කරන්නේ ඇයි? කතා කරන්න පුළුවන් ධර්ම ධාතුවක් කියන නිසා. මම මේ කියන වචන ටික මගේ ලොකු හාමුදුරන්ටයි කියන්නේ. මොකද මම මුලින් මතක් කළා. ලොකු හාමුදුරුවෝ කියන්නේ බෝසත්වරයෙක් වගේ සත්පුරුෂයෙක් වගේ. මොකද මම දන්නවා. මම ගොඩාක් බාලා. ආම්රගේ සිත්සි මම. නමුත් මොනවා හරි වචනයක් වෙයි නම් නිහතමානීව වන්ති මට ඒක තාම තේරෙන්නේ නැහැ. කියන වචනේ මට ඇවිල්ලා කියලා තියෙන වරවල අහන්න. ඒ නිසාමයි මම කොහොමද ආදරේ. මම මේ ටික මතක් කළේ සියලුම ස්වාමීන් වහන්සේලා කියනකොට ඔබ කොහොමද දැනෙන්නේ කියන අදහස නිය ගන්න එපා.
නමුත් මම නම් වශයෙන්වත් කියන්න බෑ නෑ මම මෙතුමියට මතක් කළා. එතුමියට මේ දෝෂේ මම අද මතක් නොකළොත් කවදාවත් එතුමිය ඉඳන් නැසෙන්නේ. ඔබතුමිය හිතයි මම ඔබතුමියට අමනාපයි කියන්නේ නෑ. ඔබතුමියගේ ළඟම කල්යාණ මිත්‍රයෙක්. එතකොට දෙපාරක් නැවත බලන්න ඇයි හම්බුරු කිව්වේ කියලා. ඔය වචනේ හරහා තියෙන්නට ඕනේ ධම් රාශියක් තියෙනවා. දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ දන්නවා නම් ඒකම ඒ දර්ශනය තුලම පටිච්ච සමුප්පාදය පෙන්වන්න පුළුවන්කම තියෙනත් ඕනේ. රාග දේශ මොහ ශෛලීම පෙන්වන්න පුළුවන්කම තියෙනත් ඕනේ. විමුක්තිය කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙනත් ඕනේ. නිවන කියන්නේ මෙන්න මේකයි කියන එක පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. නිවන දැකපු මනසක් නිවන සාක්ෂාත් කරගත්ත මනසක් තුල තියෙන විසරද බව. මේ ලෝකේ කිසි කෙනෙකුටත් මේ මනස අභිභවා යන්න බෑ. 1000ක් මැද්දේ වුණා කතා කරන්නත් බය නෑ. මේකට උනත් ඒ වගේ ධර්මයක් පහළ වෙලා තියෙන උසොන්න. මට තේරෙනවා. අවබෝධ. වචනකින් විතරක් නෙමෙයි. ඔය කාරණාව කියම මේ නිසයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් මට හිතෙනවා මම මෙතන ප්‍රශ්නයක් නෑ චතුරාර්ය සත්‍ය හදන්න පුළුවන් මේ රත්නපුරයට කියලා තියෙන්නේ. නමුත් මම ඒකෙදී සුස්තියම නෙමෙයි අපිට ඒක වචනයක් තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා තේරුම් ගන්න, තේරෙන්න, දැනගන්න තියෙන ධර්මතා බොහෝයි. කියන කාරණාවත් මතක් කළා හැම කෙනෙක්ම අරිහත්ත්වයටපත් වෙන කම්ම අපි දන්නේ. නොදන්න දේවල් තව තියෙනවා. අපි සත්පුරුෂ මනසක ලක්ෂණය මම දන්නේ නැහැ තාම මට තේරෙන්නේ නැහැ තාම කියන තැනකින් පටන් ගන්නවා විනා මම කියලා දන්නවා කියන තැනකින් මම ඉස්සෙල්ලා ඔය ඥාන වල ටික කියන්න. ඒ කියන්නත් මම බය නැහැ මොකද මේක කටපාඩම් කරගත්ත මට පුළුවන් කටපාඩම් වෙච්ච කෙනෙක් ඇතුළතින් ප්‍රශ්න අහන්න. දැන් මම මේ වචන ටිකම කියන්නම්. කම්මසගත ඥානය කියන්නේ මොකක්ද? සත්‍යනුලෝම ඥානය කියන්නේ මොකක්ද? මාර්ග ඥානය කියන්නේ මොකක්ද? ඵල ඥානය කියන්නේ මොකක්ද? චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද කියලා කියන්නම්. ඉවහම ඕගොල්ලන්ට කොහොමද දැනගන්න පුළුවන්. ඊගොඩසින් මම ඕක ඇහුවොත් ඕගොල්ලෝ කෙනෙක් කටපාඩම් මට කිව්වොත් මම පුළුවන් ඕක ඇතුළෙන් රිංගල ප්‍රශ්න අහන්න. දන්න කෙනෙක් නම් ඒ දන්නවත් ශනික උත්තර දෙන්න දන්නේ නැත්නම් ඉතින් හොඳයි. මේ ටික අනිවාර්යෙන් බෞද්ධ හිතේ දැනගෙන ඉන්නවට ඕනේ. මම මාර්ගය පිළිබඳව විස්තර කරලා දෙන්න. මම කියනවා මතක් කරනවා මම කවදා ද්වේෂ සහගත චර්යාවක් තියෙන කෙනෙක් නෙවෙයි. කෙනෙක්ට බයින්ද ලැජ්ජ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ න්‍යායය. ඕගොල්ලෝ දන්නවනේ ඕගතරණ සූත්‍රය. ඕගතරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 1000ක් මැද්දේ. ඒ කෙනාට නිග්‍රහ පිණිස දේශනා කළේ. තේරෙන්නේ නැති වෙන්න. එයා හිතාගෙන හිටියේ මට මේ ඔක්කොම හොඳට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ එක වචනයයි දේශනා කරන්න ඕන මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැකි කියන තැනින් තමයි බණ අහන්න ආවේ. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා කතංසු මාර්සෝගමතරති නිදුකන් වහන්සේ නුඹ කොහොමද ඔබේ තරණය කළේ? විස්තර කරන්න දෙන්නේ අප්පතිස්සං කෝ අහං ආවුසු අනායෝහං ඕගමතරති පිහිටාද නොසිතමින් වෑයම්ද නොකරින් මම ඕගේ තරණය කළා කිව්වහම මේ දෙයියා කරපොලක් ඇරිය උඩ ගියේ තේරෙන්නේ. අනේ ස්වාමීනි මට ඒක තේරෙන්නේ නැහැ. ඊට තව පරියායකින් කිව්වා. අනේ ස්වාමීනි ඒකත් තේරෙන්නේ නැහැ කිව්වා. කියලා මාන්නේ සම්පූර්ණ බිමට බැසට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළාම දේශනාව අවසානයේ සුවපලට. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ මූලපටිය සූත්‍රය.
මූලපරියාය සූත්‍රය දේශනා කළේ කාටද? ඒත් මානනයට. ශ්‍රී වේදේ පරතරට ඉගෙනගත්ත වමුණු 500ක් මහානෝනා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රය කටපාඩම්. චිකකලක් යනකොට බුද්ධ උපස්ථානයට යන්නෙත් නැහැ, වන්දනාවට යන්නෙත් නැහැ, ගෞරවයක් නැහැ, සැලකිලි ශ්‍රමණ බෞද්ධ ගෞතමී දන්න ටික අපිත් දන්නවා. සප්ත විභක්තියක් තියෙන හද ටිකක් විතර දේශනා කරන ওই ටික අපි නොදන්නවද? කියන තැනකින් තමයි tie අධික මාර්ගය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ වික්ෂුන් වහන්සේලාට මහණෙනි මම ධර්මයක් දේශනා කරන්නම් කියලා මූලපරියාය සූත්‍රය දේශනා කළා. කාටවත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. එදා තේරුම් ගත්ත අනේ අපි නොදන්න දේ තව තියෙනව නේද? ඒ සූත්‍ර දේශනා කළේ මොකටද? නොතේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැමෝටම තේරෙන්න බණ කියන්නේ නොතේරෙන්න බණ කියනවා. අන්තිමට ඒ ස්වාමීන් වහන්සේලා තියෙනවා කියලා අනේ ස්වාමීන් වහන්සේ අපිට මේක තේරෙන්නේ අපි නොදන්න බොහෝ දේ භාගතුන් වහන්සේ දන්නවනේ කියලා ඉතාමත් නිහතමානී. නිහතමානී වුණාම ධර්ම දේශනා කළා 509 රහත්. අපි අනන්ත ජාති සංසාර දුක් විඳාය. අපිට තේරෙන්නේ කෙලෙස් කියලා කියන්නේ අපි වහගෙන ඉන්න දෙයක්. ඒ කෙලෙස්ය අපේ මනස තුල උපන්නාම ඒක අපිට තේරෙන්නේ කෙලෙසයක් කියලා. ක්ලේශ සහ උපක්ලේශ කියලා දෙකක් තියෙනවා. කෙලෙසයක් සමහර විට අපිට හඳුනා ගන්න පුළුවන් ඍජුයි තේරෙනවා. නමුත් උපක්ලේශ කියන එක දන්නේ නැහැ. උපක්ලේශ කියලා කියන්නේ වක්‍රාකාර වෙන්නේ. අවබෝධයෙන් විදිහට මාන්නය එනවා. අනුකම්පාවක් විදිහට රාගය එනවා. කරුණාවක් විදිහට ලෝභකම එනවා. ඉංගර මිනිස්සේ කාවොත් ඇත්තටම දෙන්න යමක් ලෝභයි. නමුත් ලෝභකම වෙනුවට දෙන්න හොඳ නැහැ. අපි දුන්නාම මේ අහිංසක ළමයිව හොරකම හිගමනට හුරු කරනවා ජීව ස්වාධීනව ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්නේ නැහැ. අපි අන්තිමට මේ කම්මැලිකම පුරුදු කරනවා. ඒ හින්දා දෙන්න එපා කියලා තමන්ගේ හිතම සාධාරණීකරණය කරගන්නවා. නමුත් යට තියෙන්නේ මොකක්ද? ලෝභය. සමහරවිට ලස්සන කෙනෙක් ගැන හරි රාගයක් තියෙනවා. අනේ මේ අහිංසක දරුවා මෙයාට උදව් කරන්න ඕනේ, ගෙදරට ඇරලන්න ඕනේ කියලා අඳුනගෙන උදව් උපකාර කරන අදහස තියෙන. නමුත් යටින් තියෙන්නේ රාගය. ඒ වගේ වංචනික ධර්ම වලට අහුවෙන්න එපා. ඒ වගේ මූලපරියාය සූත්‍රයේ දේශනා කළ මානනයට. ඉතින් මම මේකෙදි මේක උපමා කරගත්ත ඉතුමේට විතරක් නෙමෙයි මේ රටේ ගොඩාක් අය ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ජීයත් ඉන්නවා. මම මෙතන විතර නෙමෙයි මම රොබෝදි එහෙම පිටුට මේ විදිහටමත් කියලා තියෙනවා. කතා කරලා තියෙයි. ඒ නිසා නිවන් දකින්න උත්සාහවත් වෙන ඕගොල්ලන්ට කතා කරන එකමදයක්. මොනතරම් දෙයක් තේරුණත් අනේ මම තාම මේ වචනේ ඇත්තට මට තේරෙනවා. නමුත් මේ වචනේ තේරුණාට මේ වචනේ එක්ක තව කොච්චර වටපිටාවක් ඇද්ද? ඒක මට තේරෙන්නේ නැහැ. ඒක මම අවබෝධ කරගන්න ඕනේ කියන තැනකින් උත්සාහවත් වෙන්න හැදෙනවා. ඔයගොල්ලෝ දන්නවද මෙච්චර බණ දහම් උගන්වන මට මගේ ගෝලයක් මොකක් හරි දෙයක් කිව්වොත් මම කවදාවත් ඒක බහැර කරන්නේ නැහැ. හරි ඇත්ත තමයි. මම කියන දේට වඩා ඒක සුදුසුයි කියලා මම පිළිගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අනතිමානී ගුණයට ආපු කෙනාට ඒකාන්තයේ සතර දුක නිවාරණය ගන්න පුළුවන්. මම පොඩි වචනයක් නෙමෙයි කියන්නේ. ඕගොල්ලන්ට තේරෙන වචනයක් වෙන්න පුළුවන්. නමුත් මේ වචනේ හාත්පස මා විශාල දහම් පරාසයක් තියෙනවා. හැම බෞද්ධයෙක් විසින්ම දැනගෙන ඉන්න ඕනේ ওই නෝනෝයි ටික මම ඉස්සෙල්ලා කියන්නම්. ඒද
කටපාඩම් කරගත්ත ප්‍රශ්නයක් මම එක කටපාඩමින් යන්න බෑ හැබැයි මට පුළුවන් ඒ වස්තෙත් කියන්න මේ ලෝකේ නියති ධර්මතා දෙකක් තියෙනවා නියති ධර්මතා දෙකක් තියෙනවා සම්මත නියතෝ රාශි මිච්ඡත් නියතෝ රාශි ඊතුරු ධර්මතා ඔක්කොම අනියතයි ඒ කියන්නේ මිච්ඡත් නියතෝ රාශි කියලා කියන්නේ පරලෝ ඉඳන් මෙලොව උපදින සත්වයෝ නැත මෙලොව ඉඳන් පරලෝ යන සත්වයෝ නැත දන් දීලා පළක් නැහැ මහා දාන ආදී පින්කම් කළා පළක් නැහැ මවට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ පියාට උපකාර කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ මෙලෝ පරලෝ නෝනින් දැනගෙන අවබෝධ කරගෙන ලෝකට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකෙ නැහැ කියලා අදහස් තියන අය ඉන්නවා මෙන්න මේකට කියනවා මේ මිච්ඡ අංග 8කින් යුක්ත මිච්ඡා දිට්ඨිය මේ මිච්ඡා දිට්ඨිය නියතිය සතර අපායට නියත මිත්‍යා දෘෂ්ටි කියලා ඔකට කියනවා නියතිය කියන්නේ වෙනස් වෙන්නේ සතර අපායට ওই දෘෂ්ටිය තියෙන කෙනා සතර අපායට යන එක නියතයි ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටි ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධව කර්ම සහිත සම්මාදිට්ඨිය කියලා එක නිවැරදි කර්ම සහිතයි හැබැයි පරලෝ ඉඳන් මෙලොවට එන අය ඉන්නවා මෙලොව ඉඳන් පරලොවට යන අය ඉන්නවා කුඩා පොඩි දාන ආදී කුසල ධර්මයන්ගේ කුසල තියෙනවා මහා දාන ආදී දන් දීම වලදී කුසල සිද්ධ වෙනවා මවට උපකාර කිරීමෙන් මහා පින් සිද්ධ වෙනවා පියාට උපකාර කළොත් බොහෝ පින් සිද්ධ වෙනවා මෙලෝ පරලෝ දැනගෙන අවබෝධ කරන ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ ඉන්නවා කුසල කර්මයන්ගේ විපාක තියෙනවා අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියන එක සම්මාදිට්ඨියක් ඇත්ත කර්ම සහිත සම්මාදිට්ඨිය ඒක මේ ශාස්ත්‍රයට විතරක් අයිති එකක් නෙමෙයි මේක ලෝකේ ඕන මේ බෞද්ධ විතරක් නෙමෙයි අබෞද්ධ අයටත් තියෙන්න පුළුවන් කර්ම සහිත සම්මාදිට්ඨිය ඔබට කියනවා කම්මස්සකත ඊටසේ සත්‍ය අනුලෝම ඥානය කියලා කියන්නේ මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය දන්නා නුවණට කියනවා කම්මස්සගත ඥානය කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෝත්තර ඥානයක්වත් නෙවෙයි ත්‍රිලක්ෂණය. සත්‍ය අනුලෝමික ඥානය. කල්යාණ මිත්‍ර පුතඥයයි අන්ධ බාල පුතඥයයි කියන පුතඥය දෙන්න වෙනස් වෙන්නේ උතනේ. පුතඥයට කම්මස්සගත ඥානෙ තියෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍ර පුතඥයට කම්මස්සගත ඥානයක් තියෙනවා සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගන්න ඕනක් තියෙනවා. ඒකට කිව්වෙ මොකද්ද? කම්මස්සගත ඥාන. මේ සත්‍ය අනුලෝමික ඥාන. මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මොකද මාර්ග සම්මාදිට්ඨිය? මාර්ගයේ වඩපු කෙනෙක් නම් දන්නවා. අනිමිත්ත ශුන්්‍යත අපනිත. අනිමිත්ත ස්වභාවයේ බලමින් ශුන්්‍යත ස්වභාවයේ බලමින් අනිමිත්ත ස්වභාවයේ බලමින් වාසය කරන එකට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. මොකේද අනිමිත්ත ස්වභාවය? ස්පර්ශ ආයතනයි. ඇහැට පෙනෙන තැන, කනට ශබ්ද ඇහෙන තැන, නාසයට ගඳ සුවඳ දැනෙන තැන, කයට ස්පර්ශ ලැබෙන තැන, දිවට රස ලැබෙන තැන, සිතින් ධර්ම ආරම්භණයන් හිතෙන තැන අනිමිත්තයි. රාග, ද්වේෂ, මෝහ නිමිති ගන්ධ කිසිවක් නැති ස්වභාවයෙන් ඉතන ඇත්ත දකින්නවා නම් අනිමිත්තයි. සත්ත්ව පුද්ගල ආත්මිය කිසිවක් නැති ශුන්‍යතාවයක් මේ ධර්මතාව තුල තියෙන්නේ කියලා දකින්නවා නම් ශුන්‍යතයි. මේ හැම ධර්මතාවයක්ම දුකයි කියලා දකිනවා නම් අපනේක ප්‍රාර්ථනා නැහැ. ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6
අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අපනිහිත ස්වභාවය දකින්න. මාර්ගයේ ස්වභාවය බලනවා, ඵලයේ ස්වභාවය පේනවා. චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ස්පර්ශ ආයතන හයේ ශුන්‍යත ස්වභාවය දැකලා සත්ව පුද්ගල හැඟීම නැත්නම් ආශ්‍රයයෙන් කෙලෙසුන්ගේ මනස නිදෙනවා. ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ස්වභාවය දැකලා කෙලෙසුන්ගෙන් හිත නිදෙනවා. ස්පර්ශ ආයතන හයේ ශුන්‍යත ස්වභාවය, අනිමිත්ත ස්වභාවය, අපනිහිත ස්වභාවය දැකලා කෙලෙසුන්ගෙන් නිදෙනවා. ඒ නිසා මේ චේතෝ විමුක්තිය හඳුන්වනවා අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ. අනිමිත්ත ස්වභාවය දැකලා ස්පර්ශ ආයතන හයේ කෙලෙසුන්ගෙන් මිදුනහම ඒ චේතෝ විමුක්තිය කියනවා මොකද්ද? අනිමිත්ත චේතෝ. ස්පර්ශ ආයතන හයේ ශුන්‍යත ස්වභාවය දැකලා කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදුනොත් මනස ඒ චේතෝ විමුක්තිය හඳුන්වනවා මොකද්ද? ශුන්‍යත චේතෝ. ස්පර්ශ ආයතන හයේ අපනිහිත ස්වභාවය දැකලා ආශ්‍රයෙන් කෙලෙසුන්ගෙන් මනස මිදුනොත් ඒ චේතෝ විමුක්තිය හඳුන්වනවා මොකද්ද? අපනිහිත චේතෝ. චේතෝ විමුක්තිය මොකටද? නිවනට. චේතෝ විමුක්තිය මොකටද? නිවනට. නිවන කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද? අනුපාද බව. මුයිපදීම මොහත ගැනීම. ජාති නිරෝධය. මේ ලෝක නිරෝධයට සත්ත්ව පුද්ගල භාවයේ නොයිපදීමට, ජරා මරණ දුකේ නොඉපදීමට ඔය නෝනවල ටික අනුපිළිවෙලින් දැනගෙන තියාගන්න. හරිද? දැන් මම ඕගොල්ලන්ට බොහෝම වටිනා ධර්මතාවයක් කියලා දෙනවා. මෙන්න මේ ටික සිතනකොට පිළිවෙලද කියලා මම දන්නේ. නමුත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ සත්‍යයන්ගේ ජරා මරණ දුකින් මිදෙන මාවත පෙන්වන්න. ජරා මරණ දුකින් ඉතර කරපන්. ඒ සිද්ධාන්තය තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය හරහා පෙන්නන්නේ. පටිච්චසමුප්පාදයේදී ගොඩක් තේරුනේ නැත අනුමානෙට මෙන්න මේ ටික හොඳට සිහි කරගන්න. අපිට යම් ප්‍රගත්මක් ආරම්භයක් තියෙන්න ඕනේ. චිර ජීවිතේ මේ වගේම ස්පර්ශ ආයතන හයක් හම්බුනහම ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අද වගේ සත්පුද්ගල ආත්මීය වූ නිමිති ඇති කරගත්තාම ඒ ටික දකින්න අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ නිමිති ටික නිසා ප්‍රතිසන්දි වශයෙන් කර්ම විඥානේ මේ ටික දැනගන්න විතරයි වගේ. ප්‍රතිසන්දි වශයෙන් විඥානේ මෞකුසකට දැනගන්න. දැන් මේ එකකවත් සත්‍යයේ ඉදීමක් නෙමෙයි ධර්මතා ටිකක් අවිද්‍යාව නැමැති ධර්මතාවයේ හේතු වෙලා කර්ම නිමිති සකස් වෙනවා.
කර්ම නිමිති මුල් කාරණාව කරගෙන ප්‍රතිසන්දි සිත නැත්තම් විඥානය කර්ම නිමිත්ත ගැන දැනගන්න සිත හම්බ වෙනවා. ඒ විඥානය මව කුසක රූපයකට දැස ගන්නවා. මේ ඔක්කොම ධර්මතා කෙනෙක්ගෙන කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් සවිඥානික වෙනවා. විඥාන නිසා නාම රූප වෙනවා කියන්නේ ඒ කෙනෙක්ගෙන නෙමෙයි ධර්මතා ටික. ඒ ආයතන නාම රූප දෙක නිසා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙනවා. ඒද ධර්මතාවය ආයතන ටික හැදෙනවා. ආයතනයන්ට බාහිර රූප ශබ්ද ගන්ධ වගේ අරමුණු ගැටෙනවා. ඒද සත්‍ය පුදුලෙ නෙවෙයි ධර්මතා ටික. ඒ ස්පර්ශයෙන් වේදනා සංඥාවන් පහළ වෙනවා. ඒද ධර්මතා ටික. ඔන්න ඔතෙන්ට එනකම්ම අපේ ජීවිතයේ පෙර කර්ම නිසා හටගත්ත ස්කන්ධ ටිකක් තියෙන ධර්මතා ටික. ඊට පස්සේ අපි කෙටියෙන් කිව්වොත් දැන් ආධ්‍යාත්මික තමන්ගේ පැත්ත සිහි කරගන්න තමන්ගේ මේ කය සවිඥාන කරලා ආයතන ටික හැදිලා ඇස් ඉදිරි පිටට මේ රූපයක් පෙනෙනවා රූපයක් විඳින්න හම්බ වෙනවා කියන ටික දකින්න දැක්කාම මේ පෙනෙන රූපය නැත්තම් මේ විඳින අරමුණ විඳින්න මුල් වෙච්ච වේදනාවවත් ඒ විඳින්න මුල් වෙච්ච ස්පර්ශයවත් විඳින්න මුල් වෙච්ච ආයතන ටිකේවත් ඇත්ත නොදන්නාකම නිසා වර්තමානයේ මේ විඳින අරමුණේම වේදනාව හෝ රූපය හෝ නිමිත්තක් හිතට අරගෙන ඒ නිමිත්තට අපි කියමු ලලිත් මහත්තයා හරි නැත්නම් මගේ පුතා අම්මා කියලා ඒ නිමිත්තට අපි නම් කරලා තණ්හාව කියන කාරණාවත් ඇති කරගෙන ඒ හිතේ තියෙන ඇති කරගත්ත නිමිති ටික අර ස්පර්ශ ආයතන 6ට ආපහු තැබුවාම මම ඔයගොල්ලන්ට තේරෙන්න මම කියලා දෙන්න. මේ වෙච්ච සිද්ධිය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. වර්තමාන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරගෙන මේ පෙනෙන දේ ආරම්භය තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරගෙන ඒ කෙලෙස් ටික ඇති කරගන්න හේතු වෙච්ච ස්කන්ධ ටිකටම තිබ්බහම ලෝකේ උපදින. පුද්ගලයා උපදින. දැන් සත්‍යෝ පුද්ගලයෝ උපද්දවාගෙන සත්තු පුද්ගල භාවයෙන් අපි ගහ ගන්නවා බැන ගන්නවා අඬනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ ඔක්කොම ටික දැන් ස්කන්ධ ටික පෙනෙන්නේ නැහැ දැන් සත්‍ය පුද්ගලිකේ පැවැත්ම ජීවිත අවසානයේදී මේ ලෝකය අතහැරෙනවා ආයෙත් ස්කන්ධය ටික ප්‍රතිසන්දි වශයෙන් පෙනෙනවා ආයෙත් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න තණ්හාවෙන් ආයෙත් පුද්ගල භාවයේ ලෝකේ හදා ගන්නවා එතන පුද්ගල භාවයේ පුද්ගලයා සත්‍ය දිගින් දිගට භවයෙන් භවයට යනවා නෙමෙයි. එතන පුද්ගල භාවයේ හදාගෙන දුක් විඳිනවා ස්කන්ධ ටිකේ පැවැත්මක් වෙනවා. හරිද? ඔය සිද්ධිය තමයි මම කෙටි කරලා ඔයගලන්ට යමක් පෙන්නන්න. මේ ටික හොඳට අහගන්න කෙටි කරලා චිත්‍රපටි දැකලා තියෙනව නේද? හරි. චිත්‍රපටයක නෙගටිව් එකේ තියෙන රූ සටහන අරගෙන ආලෝක ධාරාවක් එනවා. ඒ කියන්නේ සිනමා ශාලාවල වල චිත්‍රපටි බලලා තියෙනවනේ. සිනමා ශාලාවල කැමරාවේ නෙගටිව් එකේ තියෙන රූ සටහන අරගෙන ආලෝක ධාරාවක් එනව නේද? හොඳයි. ඔය ආලෝක ධාරාව පතිත වෙන්න තිරයක් නොතිබුණොත්
ඕගලන්ට රූප පෙනේද? පෙනෙනවද රූප? නෑ. හොඳයි. තිරේ තියෙනවා ආලෝක ධාරාවක් ආවේ නැත්නම් රූප පෙනේද? නෑ. හොඳයි. තිරේ තියෙනවා අර නෙගටිව් එකේ රූප සටහන අරගෙන ආලෝක ධාරාවකුත් එනවා. දෙක එකට පතිත වුණාම රූපයක් පේනව නේද? චිත්‍රපටයේ රූප පේනව නේද? පෙනෙන රූපේ තිරේද? එහෙනම් අර ආලෝක ධාරාවද? දෙකමද? දෙකෙන් බැහැරද? ඔය දෙකෙන් එකක්වත් නැතුව පේනවද? නේද? ඒ උපමාව. උපමාව වගේ තමයි තිරේ වගේ තමයි සත්ව පුද්ගල භාවයෙන් තොර. හොඳට බලන්න මම එක්කමෙන්ද මේ ඉදිරියෙන් තියෙන රූප මිටිය ගන්න. මේ රූපය හැදිලා තියෙන්නේ කෙස් ලොම් නියදත් හම්මස් ඒ කොටස් වලින් නේද? කෙස් කියන කොටස ගන්න සත්ව පුද්ගලයේද? නෑ. ඒක අයිති ධාතු වලින් මොන ධාතුවටද? පඨවි ධාතුව. ලොම් නිය දත් හම මස් මේ වගේ රළු කොටස් 20ක් කෙස් ලොම් නිය දත් හම් කියන මේ කොටස් 20 අයිති මොකේද? පඨවි ධාතුවට. පඨවි ධාතුව කෙනෙක්ද පුද්ගලයෙක්ද? නෑ. හොඳට මතක තබා ගන්න කුඹහක තියෙන මැටි ටිකක් ගන්න කෙනෙක්ද මැටි ටික? මේ කෙස්ලොම් කියන පඨවි ධාතුවත් හොඟ තියෙන මැටි සමානයි. කළුගල් කඩන තැනක ඔය බෝර දැම්මහම එහෙම විසින කළුගල් කුට්ටි තියෙන. ඒ කළුගල් කුට්ටිය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතුවොත් හරිද අපි? ඒ කළුගල් කුට්ටියේ සත්‍ය පුද්ගලයෙක්ද? නෑ. පඨවිනේ. ඒ කළුගල් කුට්ටියයි මේ කෙස්ලොම් නියදත් කියන කොටස් ටිකයි අතර තියෙන භෞතික ස්වභාවය සමානයි. පිළිගන්නවද? පිළිගන්නවා. ලින්දක වැවක පොකුණක තියෙන වතුර කෙනෙක් පුද්ගලෙක් සත්වයෙක් කියලා හිතනවද? නැහැ. ඒ වගේමයි ඊට සමානවමයි කිසිදු වෙනසක් නැහැ මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරවලේ දහදිය මුත්‍රා කියන ගලන ස්වභාවය ලින්දක තියෙන ආපෝ ස්වභාවයක් සමානයි. දැන් මේ අපි මේ කෙනෙක් වනේ මේ රූපේ ඉමමේව කායං යත්තා තිතං යත්තා පනේතං ධාතුසෝ පච්චවේක. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති මේ බලන්නේ. මේ ශරීරයේ තියෙනවා දවන තවන දිරවන තේජෝ ස්වභාවය. ශරීරයේ අතෙක් බාමේ උෂ්ණයක් තියෙනවනේ. බාහිර ලාම්පුවකින් හරි ගිනි ගොඩකින් හරි දැනෙන උෂ්ණයක් තියෙනවනේ. ඒ උෂ්ණේ මේ උෂ්ණේ අතර වෙනසක් තියෙද? අපි ආස්වාස ප්‍රස්වාස කියලා හුස්ම ගන්නවා. වමනේ දාන්න කියලා වමනේ ඔක්කාර ඒකට වායු ධාතු උදව් කරගන්නවා. මල මුත්‍ර බහැර කරගන්න. අතපය හකුලවන්න දිගරෙන්ද යම් වාතයක් උදව් වෙයි නම් ගස්වල හොලවෙමින් හමන වාතයයි මේ වාතයයි වෙනසක් තියෙද? සමානයි. මේ රූප මිටිය සම්පූර්ණ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි. නේද? හරි. ඔබන්දු රූප මිටියක් මේ දැන් මොන රූප මිටිය සැබෑම තත්ත්වයට ඔයගොල්ලෝ දැක්කනේ. ඔය රූප මිටිය අපේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ සතර මහා ධාතු රූපේ හැඩේ අපිට පේනවා. දැන් මේ පේන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශියලා තියෙන හැඩේ අපිට පේනවා. අපි නිකමට කිව්වොත් මැටි ටිකකින් කුඹහක් ගාවට ගිහිල්ලා පොතලා උඩලක් අරගෙන පස් ටික අරගෙන කොටලා මැටි ටිකකින් මේ හැඩේ හදන්න බැයිද? පුළුවන්. මැටි අහුවෙන්නේ නැතුව හැඩය ඇල්ලුව හැකිද? මැටි අහුවෙන්නේ නැතුව හැඩය අල්ලන්න බෑ. ඒ අවකාශ ධාතුව තුල මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ නේද? ඒ වගේ සතර මහා ධාතු අහුවෙන්නේ නැතුව මේ හැඩය අල්ලන්න බෑ.
මේ සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන හැඩේ. තේරුණා නේද? ඔය හැඩේ අපි නිමිත්තක් හැටි මේ හැඩේ අපිට පෙනෙනකොට මේ හැඩයට අපි ලලිත් මහත්තයා කියලා හිතනවා. ඔන්න දැන් ඒ හිතන්නේ කවුද? අපි. ඔය හිතන කමට තමයි අත්වාද උපාදානය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතන කෙලෙසි කියන්නේ. තේරුණේ? දැන් අපි දන්නේ නැත්තම් මේ රූපය නිසා පෙනෙන හැඩයට කෙනෙක් කියලා අපි හිතලා දැනගත්තා කියන සිද්ධිය දන්නේ නැති වුණොත් අපි හිතපු සිද්ධිය මේ කෙනා කියන අදහස මේ රූපෙට තැබුවොත් බලන්න පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. දැන් රූපේ දැක්කා අපි රූපේ සම්පූර්ණ මොකද්ද? සතර මහා ධාතු. මේ හැඩේ කොහටද ආйти? රූපෙටමයි. ඒ කියන්නේ අවකාශ ධාතු තුල රූපේ රාශිය වල තියෙන හැඩේ නේද? ඔය හැඩේ අවකාශ ධාතුව තුල රූපේ රාශිය වල තියෙන හැඩේ මේ රූපේ දකින්ද සිනමා ශාලාවේ තිරේ වගේ. ඔය නිසා කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මම ඇති කරගත්තාම ඒ සත්‍ය පුද්ගලයා කියන මගේ හිතේ තියෙන හැඟීම දකින්ද අර නෙගටිව් එකේ තියෙන හැඩේ අරගෙන එන ආලෝක කිරණ වගේ මම මේ මගේ හිතේ තියෙන සත්‍ය පුද්ගලයා කියන හැඟීම මේ රූපෙට තැබුවොත් අර ආලෝකයේ තිරයට පතිත වුණොත් මොකද වෙන්නේ? රූපයක් පෙනෙනවම නේද? මේ රූපේ පෙනෙනකොට මට කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම එනකොට ඒ හැඟීම ඒ පුද්ගලයා කියන හැඟීම සත්‍යය කියන හැඟීම සතර මහා ධාතු රූප මිතියට තැබුවාම මට පෙනෙන්නේ මේ රූපය කෙනෙක් වගේ. මේ රූපේ ආරම්භය සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමට තමයි බුදුරජාණන් වහන්සේ උපාදානය කියලා කියන්නේ. හිතේ තියෙන හැඟීමට තමයි සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමට තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. රූපේ සතර මහා ධාතුයි අපි හොඳ දැක්කනේ ඒක. හරි. ඒ රූපේ දකිනකොට මේ රූපේ පුද්ගලයෙක් සත්‍යයක් කියන හැඟීම නැත්තම් උපාදානය කියන ගතිය පහළ වෙන්නේ කොහෙද? තමන්ගේ සිතේ පහළ වෙන ගතිය. තේරෙන්නේ? පහළ වෙන ගතිය. මේ සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් ගත්තොත් මගේ හිතේ තියෙන සත්‍ය පුද්ගලයා කියන උපාදානය මේ සතර මහා ධාතු රූපේ මා උපාදාන වශයෙන් ගත්තොත් වෙන්නේ මොකද්ද? ජාති පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් මේ සතර මහා ධාතු රූපෙට කියනවා භවය කියලා, කාම භවය කියලා. කන බොන ආහාරයෙන් අවකාශ ධාතු අවරාගම් රාශි වල තියෙන රූප මිටියට කියනවා මොකද්ද මේ? කාම භවය කියලා. ඒ රූපය ආරම්භය සත්වයේ පුද්ගලයේ කියන මගේ හිතේ තියෙන හැඟීමට කියනවා උපාදානය කියලා. උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණොත් මගේ හිතේ තියෙන ගතිය මේ සතර මහා ධාතු රූපයට ප්‍රත්‍ය වුණොත් දැසගත්තොත් තියෙන දෝෂය මොකද්ද? ජාති පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. ලලිත් මහත්තයා කියලා කෙනෙක් උපදිනවා. පුද්ගලයෙක් උපන්නහම තියෙන දෝෂය මොකද්ද? ජරා මරණ දුක් විඳින්න වෙනවා. දැන් සතර මහා ධාතු රූපය කැඩෙනකොට බිඳෙනකොට පොඩි වෙනකොට මට විඳින්න වෙන්නේ මොකද්ද? කෙනෙක් ලෙඩ වෙච්ච, කෙනෙක් මහලු වෙච්ච, කෙනෙක් මැරිච්ච දුක නේද? කෙනා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක මට විඳින්න වෙන්නේ ඇයි? කෙනෙක් උපන්න නිසා නේද? ජාතිපච්චය ජරා මරණ. කෙනා ලෙඩ වෙලා, කෙනා මහලු වෙලා, කෙනා මැරිච්ච දුකක් විඳින්න වෙනවද නැද්ද අපිට? වෙනවා. කෙනෙක් ලෙඩ වෙලා, මහලු වෙලා, මැරිච්ච දුක අපිට විඳින්න වෙන්නේ ඇයි? මොකද්ද හේතුව? කෙනෙක් ඉපදුණු හින්දා නෙමෙයිද? කෙනෙක් ඉන්න හින්දා නෙමෙයිද?
කෙනෙකුගේ ඉපදීම නිසා නේද කෙනෙක් ලෙඩ වෙච්ච මහලු වෙච්ච දුක විඳින්න දෙන්නේ. හරි. කෙනෙක් නිර්මාණය වෙනවද මේ සතර මහා ධාතු රූපമിതിය විතරක් තිබුණොත්? හරි. කෙනෙක් නිර්මාණය වෙනවද රූපය අහු නොවි මගේ හිතේ ගතිය විතරක් තිබුණොත්? පුද්ගලයේ සත්‍යයක් කියන ගතිය විතරක් තිබුණොත් කෙනෙක් නිර්මාණය වෙනවද? හරියට මෙහෙම අපේ තාත්තා නැහැ. දැන් මට තාත්තා සිහි කළ හැකි. සිහි කළාට මේ සිහි කරන රූපය හැපිලා පවතින වර්තමාන සතර මහා ධාතු රූපේ නැති වුණාම මට කියන්න වෙනව මොකද්ද? හරි. දැන් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ කියලා කිව්වේ උපාදාන කියලා කියන්නේ හිතේ තියෙන සත්පුද්ගල හැඟීම. භවය කියලා කියන්නේ කාම භවය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අවකාශ ධාතු අවරාගන් තියෙන සතර මහා ධාතු රූපෙට. උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණොත් ඒ කියන්නේ හිතේ තියෙන සත්පුද්ගල හැඟීම සතර මහා ධාතු රූපෙට ප්‍රත්‍ය වුණොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති. මොකද්ද ජාතිය? පුද්ගලයක් නිර්මාණය වෙනවා. තමන්ව නිර්මාණය වෙනවා. ඉපදුනොත් මොකද්ද තියෙන දෝෂේ? ජරා මරණ දුක. කාගේද? තමන්ගේ පුද්ගලයන්ගේ ජරා මරණ දුක විඳින්න වෙනවා. ජරා මරණ දුකට හේතුව මොකද්ද? පුද්ගලයාගේ ඉපදීම. හොඳට ගන්න මේ අර්ථය හරි වටි. අනන්ත ජාති සංසාරේ සතර මහා ධාතු විපරිණාම වෙනකොට මව්මල දුක, පියාමල දුක, සහෝදර සහෝදරී දුව පුතා මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. මේ මෝඩකම ලේසි නෑ අපේ. බුද්ධිමත් වුණොත් මේ ජීවිතේ දුකින් මිදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකයි ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධಂತಿ. මේ ජාති නිරෝධයට ධර්ම දේශනා කරන ජාති නිරෝධයට නිවන කියලා කියන්නේ. හොඳට ඒක මතක තබා ගන්න. ඉපදීම නැති කරන්න. ඉපදීම නැති වුණොත් ජරා මරණයක් වෙන්නේද? ඉතලා අපි ඉපදීම ගැන තහවුරු කරගමු තව. දැන් මට තාත්තා කියලා සිහි කළ හැකි. සිහි කළාට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද සම්මස්නහර ඇට ඇට මුදුළු කියලා කුණුව කොටස් 32කින් යුක්ත සතර මහා ධාතු රූපമിതിයක් මේ සිහි වෙනකොටම මේ සිහි වෙන අරමුණ දැක ගන්න රූපമിതിය නැහැ. එතකොට කියනවා මොකද්ද? තාත්තා මැරිලා කියලා. බැරි වෙලා මම තාත්තා කියලා සිහි කරගන්නකොටම සතර මහා ධාතුන් රාශි වෙච්ච රූපമിതിය තිබුණොත් මොකද වෙන්නේ? හිත දැස ගන්න එක හිත නැඹුරු වෙයි. එතකොට මොකද වෙන්නේ? තාත්තා ඉන්නවා. කෙනා උපන්න යන ගණයට යන්නේ මේ හිතේ තියෙන ගතියට සතර මහා ධාතු රූපමිතිය අහු වුණොත් විතරයි නේද? තේරෙනව නේද? අහුුනේ නැත්තම් මොකද වෙන්නේ? මැරිලා. හැබැයි මගේ කෙලෙසේ අතීත සතර මහා ධාතු රූපය ඇසුරු කරන නිසා හිටියා කියනවා. දැන් වර්තමානයේ සතර මහා ධාතු රූපമിതിය අහුවෙන්නේ නැති නිසා මැරිලා කියනවා. තාත්තා මැරුණා කියන තැනදී හොඳට බලන්න වෙලා තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32 අවකාශ ධාතු තුල රාශි වෙච්ච ඒ රූපമിതിය ලෙහිලා ගිහිල්ලා තියෙන එක විතරමයි නේද මට තාත්තා මැරුණා කියලා කියන්න වෙලා තියෙන්නේ. වෙන මොකක්ද වෙලා තියෙන්නේ? එහෙනම් තාත්තා ජීවත්ව ඉන්නවා කියන තාත්තා ඉන්නවා උපන්න කෙනෙක් වෙලා තිබිලා තියෙන්නේ මොකද්ද? මගේ ගතියට අහු වෙන සතර මහා ධාතු රූපമിതിය තිබිලා තියෙනවා කියන එක. දැන් තාත්තව සිහි කරගන්න පුළුවන් ක්‍රමට කියනවා මගේ ආදරේ සිනහස කියන ගති ඒ හිතේ තියෙන නිමිති තියෙනවා නේද? පුද්ගලයේ සත්‍ය කියන ගතිය තියෙනවා නේද? ඒ ගති ටික තමයි තණ්හා උපාදාන කියන ගති ටික කියන්නේ. ඒ ගති ටිකට සතර මහා ධාතු රූපය අහු වෙන අවස්ථාවට තමයි මොකද්ද? භවය.
කාම භවයේ නියෝජනය වෙන්නේ හැමදාම සතර මහා ධාතු රූපෙට. උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණා. මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයකට බැසගත්තොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති තාත්තා වදිනවා. උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? තාත්තා ලෙඩ වෙලා තාත්තා මැරිලා එන දුක් එනවද නැද්ද? හරි. තාත්තට කවුරු හරි ගැහුවොත්, තාත්තට බැන්නොත්, තාත්තට නිନ୍ଦා අපහාස කළොත්, තාත්තට අභූතෙන් චෝදනා කළොත්, Taman ඉතර තාත්තට පිහිපාරක් කරනොත් දුක එනවද නැද්ද? එනවා. ওই දුක් ටික කුමක් නිසාද? තාත්තගේ ඉපදීම නිසා නේද? ඉපදීම නිසා නේද? තාත්තා ඉපදුනේ ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශන දෙකක්. අනාර්ය දර්ශනය කියන්නේ තාත්තා උපන්නේ මව් කුසින් මැරෙන්නේ පෙට්ටියෙන් කියලායි. දකින්න. භූමි පැත්තේ. ආර්ය දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනුත් උපදින්නේ නැහැ. එහෙම වුත් මේ දුක එන්නේ. කුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මය. මේ ලෝකෙ කිසිම කෙනෙකුට සාධාරණ නැහැ මේ දර්ශනය. මම කතා කරන්නේ තේරුණාද කියලා බලන්න. තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. තේරුනොත් ඒක තරම් වාසනාවන්ත ජීවිතයක් තමයි. ඒ කියන්නේ එයා චතුරාර්ය සත්‍ය දන්නවා. දුක දන්නවා එයා මොකද්ද? දැන් ජාතිය. තාත්තගේ ඉපදීමට කියනවා මොකද්ද? ජාතිය. උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ. අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් ගෙන්වීම, හිතෙන් දේ නොලැබීම, ඔය ඔක්කොම දුක් ටික ඒ ඉපදීමත් එක්ක නැද්ද? තියෙනවා. ওই දුක්ඛ සත්‍ය. දුකට හේතුව මොකක්ද? තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික. තාත්තා කියලා දැම්මට සිහි කරනකොට අවිද්‍යාවෙන් හටගත් ඒ නිමිත්තත් එක්ක තාත්තට ආදරය කියනකම තියනවද නැද්ද? තියෙනවා. මේ තාත්තා කියනකොට හිතේ පුද්ගල භාවයක් තියනවද නැද්ද? අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන කියන gati ටික මේ හිතේ තියෙන නිමිති තියෙයි. තේරුණා නේද? මේ ටික සතර මහා ධාතු රූපෙට ගැට ගන්න තැනට කියන මොකද්ද? උපාදාන පත්‍ය භව. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. එතකොට භවයේ උණු තියෙන ආදීනවේ මොකද්ද? ජාතිය තියෙනවා. ආර්ය ශ්‍රාවකයා ඉපදීම දුකක් කියලා දන්නවා. මොකද උපන්න ජරා මරණ දුක එනවමයි කියලා දන්නවා. ඉපදීමට හේතුව දන්නවා. මොකද තණ්හාව. තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකයි ඉපදීමට හේතුව කියලා දන්නවා. තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් ඒ කියන්නේ සතර මහා ධාතු රූපෙට ගැට නොගහුවොත් දැන් හිතේ තියෙන ගතිය තාත්තා කියන ගතිය මත ගැට ගහ ගන්න සතර මහා ධාතු රූපයක් නැහැ. ඒ හින්දා උපන්න හටගත්තා යන ගණයට යනවාද? ස්වාමීන් වහන්සේට අම්මව සිහි කරන්න පුළුවන්. අම්මා කියනකොට අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තක් හිතේ තියෙයි. ආදරයේ සෙනෙහස ගති ටිකක් තියෙයි. මේ කෙනෙක් කියන හැඟීම් ටිකක් තියෙයි. ওই ටික තිබුණාට වර්තමාන කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32 යුක්ත රූපයක් ওই ගතියට අහු වෙන්නේ නැති නිසා අම්මා කියන කෙනෙක් ඉපදිලා නැහැ. නැහැ. තේරෙන්නේ? බැරි වෙලා ජීවත්ව හිටියා ඉන්නවා කියනකොට වෙලා තිබිලා තියෙන්නේ. ওই ගති ටික මෙහෙම සිහි කරනකොට ওই ගති ටික නැමිලා දැසගෙන පවතින සතර මහා ධාතු රූපයක් තිබුණා. සතර මහා ධාතු රූපෙට මේ ගති ටික දැසගත්ත ගමන් උනේ මොකද? අම්මා ඉපදලා ඊට පස්සේ අම්මා උපන්නාම තියෙන දෝෂේ ඒ සතර මහා ධාතු රූපෙ තියෙන තාක් ස්වාමීන් වහන්සේට අම්මා ලෙඩ වෙච්ච දුකෙන් ඇති අම්මට අසනීප වෙච්ච දුක දැනපු දුක ගහපු දුක සලකන්න බැරි වෙච්ච දුක නැත්නම් ඒ වගේ මොනවා හරි දුක් එන්නේ ඒ දුක් ටික අම්මා උපන්න නිසායි අම්මා උපන්නේ තාත්තා උපන්නේ අපේ වැරදින් කියලා අපි දන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක හදාගෙන දුක් විඳින ලෝකයා. දැන් අම්මා කියන ගතිය සෝමනන්ද සිහිපත් කරන්න පුළුවන් වුණාට වර්තමානයේකින් සතර මහා ධාතු රූපය අහු නොවුනොත් මොකද වෙන්නේ? ජාතිය නෑ. හැබැයි ඔය ගතියටම අතීත රූපයක් පිළිසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීත අනාගත වර්තමාන හැම රූපයක්ම පිළිසින් දකින්න කියලා කියන්නේ. අතීත රූපය පිළිසින් දැක්කේ නැත්තම් අතීත සතර මහා ධාතුය අසුරු කළු හිටියා කියලා තේරෙයි. එතන හිටියා කියන තැන තියලා තියෙන එහෙම සතර මහා ධාතුයි කියලා බැලුවොත් මේ ගතිය එතෙන්ද තියන්නත් බැරි වුණා. ඉන්දී කියලා අනාගතයේ. එතන සතර මහා ධාතු රූපේ පිළිසින් දැකලා මේ ගතිය තිබ්බේ නැත්තම් අම්මා නූපදී. නොහට ගන්න. මම කියන එක තේරුම් ගන්න බලන්න මේක වටී තේරුම් ගන්න. ඒ වගේමයි තමන් කියන රූපේ බලන්න. කෙස්ලොම් නියදත් හම්මස් මේ කුණු කොටස් 32ම අවකාශ ධාතු අවරාග රාශිවිච්ච රූප මිටි ඇඩේනේ. ඇඩේ. අර අම්මා තාත්තා කියලා සිහි කරන්න පුළුවන් කම වගේම හිතෙනු මම කියලා ඔයගොල්ලන්ට සිහි කරන්න පුළුවන්. අවිද්‍යාවෙන් මම කියන නිමිත්ත සිහි කරනකොට ඒ නිමිත්තත් එක්ක පුද්ගලයෙක් මම සත්‍යයක් මම පුද්ගලයෙක් කියන හැඟීම තියෙයි. ඒ මම කියන හැඟීම මේ සතර මහා ධාතු රූපය අල්ලගෙන දැසගත්තාම වෙන්නේ මොකද්ද? ඒ හිතේ තියෙන හැඟීමට කියන මම කියන නිමිත්තත් එක්ක හිතේ තියෙන හැඟීමට කියන මොකද්ද? තණ්හා උපාදාන භව. ඒකට කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපයට කියනවා උප්පත්ති භවය, කාම භවය. හිතේ තියෙන ගතිය තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණා. මේ හිතේ තියෙන ගතියට මේ රූපය අල්ලගත්තොත් තියෙන දෝෂේ මොකද්ද? ජාති. මොකේ ජාතියද? තමන්ගේ ප්‍රතිලා. දැන් තමන්ගේ ඇහැ අන්ධ වුණොත්, කන කැපුවොත්, අත කැපුවොත්, වැන්නොත්, හින්ට් එකක් ගැහුවොත්, නින්දා කළොත් රිදෙනව නේද? දැන් මම ඉස්සෙල්ලාට කියනකොට රේරුකාම හිත රිදෙන්නේ ඒ පුද්ගලයාට රිදෙන්නේ. ඒක තේරුම් ගන්න. මම මේ වගේ ධර්මයක් තේරෙන කෙනෙක් වෛරීව බණ කියන්නේ. ආදරෙන්න මම හිතනවා ඔබතුමියගේ දෙමෝපියන්ට වඩා මම තේනියසයි කියලා. ඒ නිසා ඒ කියන්නේ සතර දුකින් ඉතර කරවන්න. ඒ හින්දා මම අසත්පුරුෂයේ හැටියට දරන්න එපා. මේ කෙලෙසියටයි මම දුක් කිව්වේ. මේ ලෝකේ හැම කෙනෙකුටම මම සත්පුරුෂයෙක් මිසක අසත්පුරුෂයෙක් නෙවෙයි. ඔයගොල්ලෝ මේ බණ යම් දවසක තේරුණොත් ඒක තේරුම් ගන්න. තමන් ඉපදිලා ලෙඩ වෙලා තමන්ට ලෙඩ වුණොත් මහලු වුණොත් දුකක් නේද? තමන්ට පිළිකාවක් හැදුණොත් හොරි කුස්තියක් හැදුණොත් දුකද නැද්ද? දුක. තමන්ට කවුරු හරි දැන්නොත් දුකද නැද්ද? දුක. තමන්ට හින්ට් එකක් ගැහුවොත් කවුරු හරි තමන් ගැන අභූත චෝදනාවක් කළොත් කේලම් කිව්වොත් දුකද නැද්ද? දුක. ওই දුකට හේතුව මොකද්ද? ජාතිය. කාගේ ජාතියද? තමන්ගේ ජාතිය. ඉපදීමම දුක. ඉපදෙන්න හේතුව මොකද්ද? භවය. ආසන්නම කාරණා මොකද? සතර මහා ධාතු රූපය. උපදින්න ආසන්නම කාරණා මොකද්ද? භවය කියලා කියනකොට සතර මහා ධාතු රූපය උප්පත්ති භවය. කාම භවයට හැම වෙලාවෙම කාම භවය නියෝජනය කරන්නේ පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපය. භවයට ප්‍රත්‍ය වුණේ මොකක්ද? තණ්හා උපාදාන කියන හිතේ තියෙන ගති. කැමැත්තක් තියෙනවා, පුද්ගලයෙක් ඉන්නවා කියන හිතේ තියෙන ගති ටික සතර මහා ධාතු රූපෙට ලැබුවාම උපාදානයේ භවයට ප්‍රත්‍ය වුණොත් තියෙන ආදීනවේ මොකද්ද? ජාති තමන්ව උපදිනවා. තමන්ව ඉපදුනොත් තියෙන දෝෂේ මොකද්ද? ජරා මරණ විතරක් නෙමෙයි නිന്ദා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන අසාධාරණකම් ඔය ඔක්කොම ඉඳින්න වෙනවද නැද්ද? නූපන්නොත් ඔය දුක් එකක්වත් තියෙයිද?
නූපන්නොත් Taman නැත්තම් ඔය දුක් එකක්වත් තියෙයිද? නූපදීද උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදීද? හිතේ තියෙන කෙලෙස් ටික සතර මහා ධාතුට ලැබුවේ නැත්තම් උපදීද? ආර්ය ශ්‍රාවකයා දුකක් දන්නවා, දුක්ඛ සමුදය දන්නවා. ඉපදීම දුකක්, උපන්නෝ ජරා මරණ දුක් විඳින්න වෙනවා නේද කියලා දුක්ඛේ ඥානං තියෙනවා. දුක්ඛ සමුදය දන්නවා. මේ තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකයි ජාතියට හේතුව. මේ දුකට හේතුව කියලා දන්නවා. දුක්ඛ නිරෝධය දන්නවා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදින්නේ ජාති නිරෝධෝ. ඉපදුනේ නැත්තම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිරුද්ධಂತಿ නිරුද්ධ වෙනවා. නිවන දන්නවා. නොයිපදීම නිවනයි. අජරාමර බව දන්නවා යා. එයා නිවන දන්නේ නැද්ද ආර්ය ශ්‍රාවකයා? දුකේ නිවීම දන්නේ නැද්ද? දකින්නේ නැද්ද? දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ දුක දැකලා දුක ඇති වෙච්ච හැටි දැකලා දුක නැති වෙන හැටි දැකලා නැති කරන ප්‍රතිපදාව. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ රූපේ උපාදාන වශයෙන් ගන්න දෙන්න එපා. කිසිම රූපයකට අම්මා කියලා සිහි වෙනකොට තමන්ගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපෙට බසින්ද ඉඩ නොදී නෑ එතන සතර මහා ධාතු රූපෙනේ කියලා ඇත්ත පෙන්නනවා. තේරෙනවනේ? සත්පුද්ගල භාවයෙන් විතරක් නෙමෙයි ඕනම දෙයක මේ රූපේ සතර මහා ධාතු. මේක දකින්නකොට දුරකතනය කියන හැඟීම තියෙන කොහෙද? තමන්ගේ හිතේ. හැබැයි ඒකම තියෙන එකේ වටිනාකම තණ්හා උපාදාන කියන්නේ මේ දුරකතනයක් මේක මෙච්චර වටිනවා කියලා කාම උපාදාන. ඒ උපාදානයේ සතර මහා ධාතු රූපයට බැසගත්තොත් උපාදානය භවයට ප්‍රත්‍ය වුණොත් උපදිනව මොකද්ද? ජාති. මොකද්ද? දුරකතනයක් උපදින. ඊට පස්සේ දුරකතන හොරු ගත්තා, දුරකතන කැඩුනා, දුරකතන නැති වුණා, දුරකතන මේ ක්‍රියාත්මක වුණා කියන එකෙන් දුකෙයිද නැද්ද? සංකත හැම දෙයක්ම කඩදාසි කෑල්ලක් ගත්තා. ජාතිය ස්වභාව කොට ඇති දානවා. හොඳට මතක තබා ගන්න. ඔගොල්ලෝ මම මේ කියන එක කියනකොට තේරෙන්නේ නැහැ. හැබැයි තේරුණොත් ඒ ජීවිතයේ විතර වාසනාවන්ත ජීවිතයක් තව නැහැ. වෙන චතුරාර්ය සත්‍යයක් හොයන්න එපා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ අජරාමර බව පෙන්වන්නේ. ජරා මරණ නිරෝධය පෙන්වන්නේ. මේ ධර්මයේ තේරුම් ගත සත්පුරුෂයාට අප්‍රමාදී වෙන්න විතරයි තියෙන්නේ. අප්‍රමාදී වෙන්න විතරයි තියෙන්නේ. අනන්ත ජාති සංසාරේ අපි මේ ජාතිය දන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම හින්දා යාවේ. දුක දන්නේ. දුක ඇති වෙච්ච හේතුව දන්නේ. මේ හේතුව නැති වුනහම දුක නැති වෙනවා. මේකයි ඊට තියෙන මඟ කියන එක දන්නේ නැතිකමයි සසර අපි ගෙනාවේ. නිවන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මොකේද නිවන කියන්නේ? ජාති නිරෝධය. නොයිපදීමට. ඕගොල්ලෝ අහලා තියෙනව නේද? ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ඉපදීම නැති කරනවා. මොකේ ඉපදීමද? ජාති තමයි. මොකේ ඉපදීම? දුකේ ඉපදීම. මොකද උපන්නොත් දුකම නම් නූපන්න කියන්නේ දුක නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක ඇතිවීමත් දුක නැතිවීමත් නැති කරන මඟ දේශනා කළා නෙමෙයිද? කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය හැර වෙන චතුරාර්ය සත්‍යයක් පනවන්නේ නම් ඒ හිස් ප්‍රලාපයක් මිසක හිස් වචනයක් මිසක සකාරණාව කියන කරන එකක් නෙමෙයි. ලෝකයා දුක දකින්නේ සතර මහා ධාතු රූපී පැත්තෙන්. මව් කුසෙන් ජාතිය දකින්නේ මව් කුසෙන් උපන්න පැත්තෙන්. මරණය දකින්නේ නැත්නම් දුක නැති කිරීමක් දකින්න බෑ. නැති වෙනවා නම් පෙට්ටියකින් අවසන් වෙන එක තමයි දකින්නේ. නමුත් ආර්ය දර්ශනය කියලා කියන්නේ ඊට වඩා ගුණක් වෙනස්. ආර්ය දර්ශනය කියලා කියන්නේ
ජීවිතින් අජරාමර වෙනවා. එතකොට මේ සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකලා ඒකයි කාම භූමියේ මිදෙන්න සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකීම විතරමයි අවශ්‍ය. නාම ධර්ම වලට හිතවත් තියන්න ඕනේ නැහැ. නාම ධර්ම අවශ්‍යම නැහැ. හොඳට බලන්න අවකාශ ධාතු අවරාගන් රාශීච්ච සතර මහා ධාතු රූප වල හැඩ නෙවෙයිද මේ කියලා. හැඩ. ඔය හැඩවලට මිනිස්සු ඉන්නවා පුද්ගලයෝ සත්තු දේවල් කාරණා කියලා සංඛාර නිමිති හදාගෙන ඒව සතර මහා ධාතුවට තබලා ලෝකයක් උපදවාගෙන අපි මේ පරිහරණය කරනවා. ඔන්න දැනුත් දුක් විඳිනවා. ඊගාවට තියෙන දෝෂේ මොකද්ද කියලා දන්නවද? මේ සත්ව පුද්ගල භාවයේ උපදවාගෙන දුක් විඳාම තියෙන දෝෂේ. දැනුත් දුක් විඳලා මේ රූප මිටි අවසන් වෙන දවසට සත්ව පුද්ගල භාවයේ හිඳිලා නැති නිසා දැන් ඕගොල්ලෝ ගෙදර සිහි කරලා යන්න යනවා නේද? නෑදෑයෝ සිහි කරලා බලන්න යනවා නේද? ඒ විදිහටම පුද්ගලිය දේවල් තියෙන නිසා මරණාසන්න මොහොතේ මේ රූපේ හිඳෙනකොට විඥානය තියෙන ඉන්න දේවල් සිහි කරලා යන්න යනවා. යනකොටම මේ පැත්තේ හිඳෙනවා විඥානය එතන බැස ගන්නවා. මම මේ මොකක් හරි අල්ලගෙන ඉන්නකොට මගේ අත කැපුවොත් මොකක් වෙයිද? මෙතන. අපේ එක කැලක් තියෙන එක අල්ලගෙනමනේ. ඒ වගේ දරුව බලන්න යන්න ඕනේ කියලා හිත යොමු වෙනකොටම විඥානයේ පැවැත්මට තියෙන මෙතන ගතිය හිඳෙනකොටම හිත ගිහිල්ලා තවතු එතන. ජීවත් වෙද්දී සත්‍යයේ පුද්ගලයෝ දේවල් කාරණා සම්පූර්ණ නිරුද්ධ කළා නම් ඉන්නේ. තණ්හා උපාදාන කියන ටික භවයට ප්‍රත්‍ය වෙන්න නොදුන්නොත් දේවල් කාරණා සත්පුද්ගලයන්ගේ ඉදීම නතර වෙනවා. ස්කන්ධ ටික තියෙද්දි සත්පුද්ගල භාවයෙන් එන ඉදීම නතර කළ ජරා මරණ දුක නතර කරපු එකට තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. ස්කන්ධ ඉදිරියක් තියෙද්දි කෙලස් ටික නිසා එන දුකෙන් මිදලා රහතන් වහන්සේ සෝපදිශේෂ. නමුත් දැන් ස්කන්ධ ටිකේ ඇත්ත පුද්ගල භාවය නැහැ. නමුත් ස්කන්ධ ටිකේ ඇත්ත දන්නා කමින් ජීවිතය පවතිනවා. ජීවිත අවසානයේදී ස්කන්ධ ටික නිරුද්ධ වෙලා යනවා. ප්‍රතිසන්දි වශයෙන් විඥානයගේ බැස ගැනීම මොකුත් නැහැ. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. අනුපදිශේෂ පරිනිර්වාණයට කරන්න යමක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අනුපාදා පරිනිර්වාණය නැත්නම් සෝපදිශේෂ නිබ්බාන කියන තැනට විතරයි. මොකද ඔබතුමාට මිනිස්සු ඉන්න හින්දානේ මිනිස්සු සිහි කරලා යන්නේ නේද? දෙවියෝ ඉන්න හින්දානේ දෙවියෝ සිහි කරලා යන්නේ. බ්‍රහ්මයෝ ඉන්න හින්දානේ බ්‍රහ්මයෝ සිහි කරලා යන්නේ. තිරිසංගත සත්තු ඉන්න හින්දානේ සිහි කරලා යන්නේ. නිර්සත්තු ඉන්න හින්දානේ සිහි කරලා යන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙන හින්දානේ සිහි කරලා යන්නේ. ශුන්‍යත චේතෝ විමුක්තිය මිදුණා කියන්නේ මේ තමන්ගේ හිතේ තියෙන gati භවයට ප්‍රත්‍ය වෙන්න නොදී භවයේ පිළිසින දැක්කොත් භවයේ පිළිසින දකින්නවා කියලා කියන්නේ මොකේද? කාම භවයේ උප්පත්ති භවයේ කියන සතර මහා ධාතු රූපයේ පිළිසින දැක්කොත් මොකද වෙන්නේ? දේවල් කාරණා මිනිස්සු සත්‍ය පුද්ගලයෝ දෙවියෝ බ්‍රහ්මයෝ රන් රිදී මුතුමැණි මොනව තඹ වේද? ඒව නිසා එන දුකද නිරුද්ධ වෙලා ආයසන්තිතිය කියන තාක් තියෙනවා මරණයෙන් පස්සේ යන්න තියෙන ඉඩද නැහැ. එතකොට මේ ටික දැනගත්තාම චූටි දෙයයි කරන්න තියෙනවා. නිවන් දකින්නවා කියන එක හිතන තරම් අමාරු නෑ. හිතන තරම් ලේසිත් නෑ. ලේසි කියන්නේ වෙන මොකද නෙවෙයි උත්සාහය සිහිනුවන පවත්තන්න වීර්ය කරන්න විතරයි කියන්නේ. 120 වස් ගිය අයත් රහත් වුණා නම් අවුරුදු 7 අයත් රහත් වුණා නම් මේ ලෝකෙ තුල දරන්න බැරි පිහිට හිටින්න බැරි ධර්මයක් නෙමෙයි බුදුදහම කියන්නේ. එමනම් මේ බුදුදහම ලෝකේ පවතින්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය කියන්නේ අවබෝධ කරගන්න බැරි එකක් නෙමෙයි. අවබෝධ කළ හැකි. නිවන කියන්නේ දකින්න බැරි එකක්ද? ඔයගොල්ලෝ නිවන දැක්කේ නැද්ද? සලආයතන නිරෝධය නැත්තම් මේ ඉපදීම නැතිවීමයි නිවන කියලා දැක්කේ නැද්ද ඔයගොල්ලෝ? ඉපදෙන හැටි දැක්කනේ. සංඝහ උපාදාන කියන කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදෙනවා කියලා දැක්කා කියන්නේ ලෝකයේ ඇති වෙන හැටි දැක්කා. මේ කෙලෙස් ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් නැත්නම් සතර මහා ධාතු රූපෙට බැසගත්තේ නැත්නම් ඉපදෙන්නේ නැහැ. නූපදිනවා. අනුත්පාද භව කියලා කිව්වෙ මොකේද? නිවනට තව නම. නූපදීම කියන්නේ මොකේද? අජාත කියන්නේ අජාත භව කියලා කියන්නේ නොහටගත් බව, ප්‍රත්‍යයෙන් සකස් නොවිච්ච බව, නූපන්න බව, නූපන්නොත් අජරා මරණ, ජරා මරණ වෙන්න යමක් තියෙද? උපන්නොත් ජරා මරණ වෙනවා නා. නූපන්නොත් අජරා මරණ නෙමෙයිද? අජර කියන්නේ මොකද්ද? ජරා මරණය. අමර කියන්නේ මරණයක්. අජර අමර වුණේ මොකක් නිසාද? නූපදීම නිසා. නූපන්න නම් මොකද වෙන්නේ? අජරාමර. ඕගොල්ලෝ අජරාමර බව දැක්කේ නැද්ද? අජරාමර බව දැන් දකින්න බැරි වුණාද? නිවන් දකින්න බැරි වුණාද ඕගොල්ලන්ට? නිවන දැක්කද නැද්ද? සංකල්පයක් නේ. මම මෙච්චර කාලයක් මන් ලෝකේ කියලා නැන්නේ කවදාවත්. මම කියන්නේ නුවණක් තියෙන කෙනෙකුට එක දේශනාවක් අවසානයේ දිට්ඨි සම්පන්න වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. එයා දුක දැක්කා, දුක ඇතිවීමක් දැක්කා, මේ විදිහට කළොත් දුක නැති වෙනවා කියලා දැක්කනම් දුකේ නිරෝධය දැක්ක කියන නිවන් දැක්කා. ඊට පස්සේ එයාට ප්‍රතිපදාව, එයා හොඳටම දන්නවා මොකද්ද ප්‍රතිපදාව දැන්. කන්නහ උපාදානය තව පැත්තකින් ගත්තොත් නැචකින්ච ලෝකී උපාදිය. මේ නාම රූප දෙකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නයි තියෙන්නේ. කාම භූමියෙන් මිදෙන්න කරන්න තියෙන මොකද්ද? සතර මහා ධාතු උපාදාන වශයෙන් නොගන්න. හැම භෞතික රූපයක්ම සතර මහා ධාතු නම් උපාදාන වශයෙන් සතර මහා ධාතුව නොගන්න. මේක දුරකථනයක් හැටියට නොගන්න. මේ රූපේ මම වගේ වශයෙන් නොගන්න. මේ රූපේ පුද්ගලික වශයෙන් නොගන්න. කෝපේ දුරකථන රේදි කැලල පීරිති මේ කාම උපාදාන. මේ සත්‍ය පුද්ගලිය අත්වාද උපාදාන. අපි මේ උපාදාන වශයෙන් සතර මහා ධාතුව ගත්තොත් සතර මහා ධාතුව පේනවද අපිට? නෑ. සතර මහා ධාතුව වෙනුවට දේවල් කාරණා උපදිනවා. එතකොට අජරාමර නිවන කියලා කිව්වේ ජරා මරණ නැති නිවන කියලා කිව්වේ වෙන මොකටවත් නෙමෙයි අනුත්පාද බවට නූපදීමට භව නිරෝධෝ ජාති නිරෝධෝ තණ්හා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ තණ්හා උපාදාන කියන ගති ටික භවයට නොතිබ්බොත් මොකද වෙන්නේ ජාති නිරෝධෝ ඉපදෙන්නේ නැහැ කාගේද දේවල් කාරණා පුද්ගලයෝ කිසි දෙයක් උපදින්නේ නැහැ ලෝකයයි පනවන්න පුළුවන් කිසිවක් උපදින්නේ නැහැ ලෝක නිරෝධය කියලා දෙකට කියනවා උපදින්නේ ජාති නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධයි එයා දන්නවා නිවන දන්නවා දුකේ නිවීම දන්නවා එයා සසරක් දන්නවා නිවනක් දන්නවා මේ සත්පුද්ගල භාවයෙන් ලෝකේ උපද්දවාගෙන කාකොටා ගන්න ලෝකයක් තුල ඒ ලෝකයේ හැදුනේ කොහොමද කියලා දන්නවා සතර මහා ධාතුව තියෙන තැන තණ්හා උපාදාන කියන තමන්ගේ මනසේ gati ටික සතර මහා ධාතු රූපයේ භවයට තබලා ලෝකේ උපද්දවාගෙන කෑ ගහන අඬන විලාප දෙන දඟලන ලෝකයක් දන්නවා යා ලෝක නිරෝධයක් දන්නවා යා තණ්හා උපාදාන කියන මේ gati ටික භවයට ප්‍රත්‍ය නොවුණු සතර මහා ධාතු රූපෙට නොතිබ්බු දේවල් පුද්ගලයා සත්‍ය උපදින්නේ නැහැ කියලා දන්නවා නිරෝධයක් ගන්නවා ප්‍රතිපදාව එදා ඉඳන් මොකද කරන්නේ සතර මහා ධාතු රූපයේ පිරිසින් දකින්න විතරක් උත්සාහවත් වෙනවා වෙන මුකුත් කරන්නේ කබලින්ක ආහාරයේ පිරිසින් දැක්කහම යම් සංයෝජනයකින් බැඳුණු සත්‍යය මේ ලෝකෙට එන මේ සංයෝජනයට නැහැ ඒ කියන්නේ කබලින්ක ආහාරය කියලා කිව්වේ සතර මහා ධාතු මේ කබලින්ක ආහාරයෙන් හැදුණා කියලා කියන්නේ මේ රූපේ එතකොට තමන්ගේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතු රූපයට දැස ගන්න නොදී හැම තැනකම රූප වල ඇත්ත පෙන්න ඉන්න එක විතරයි තියෙන්නේ.
ඉන්නකොට ආශ්‍රයක්ෂය වෙනවා. ඒ කියන්නේ මේ කෙලෙස් ටික රහත් වුණා කියන්න තියෙන සාක්ෂිය තමයි මොකද? කීනා જાති ඉපදීම නැති වුණා. එයා හොඳටම දන්නවා රහත් වුණා කියන තියෙන සාක්ෂිය මොකද්ද? කීනා જાති ඉපදීම. දැන් ඉපදීම නැති කරන්නේ මෙයා ප්‍රතිපදාව පිරුවේ. කීනා જાති ඉපදීම නැති වුණා. තමන්ගේ ඉපදීම සත්‍ය බුද්ධලංගේ ඉපදීම දේවල් කාරණවල ඉපදීම නැති වුණා. ඇයි මෙයා ප්‍රතිපදාව පිරුවේ සතර මහා ධාතු උපාදාන වශයෙන් නොගන්න විදිහට රූපේ පිටින් දකින්න බලපෑට විතරයි. සතර මහා ධාතු පිටින් බලන්න උනේ මොකද? උපාදාන වශයෙන් නොගන්නකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවෙනවා. සතර මහා ධාතු පිටින් දකින්නකොට මේ කෙලෙස් ටික රූපේ මත පතිත වෙලා යම් જાතියක් ඇති කළා නම් කෙලෙස් ටික රූපය පිටින් දකින්න සම්මාදිට්ඨි ශුන්‍යතාවය. ඒ ශුන්‍යතාවය දැකලා සත්ව පුද්ගල දේවල් කාරණා කියන ටික මනසේ නිදුනාම චේතු විමුක්තිය. සාක්ෂාත් වුණා නිවන මොකද්ද? අජාත බව, නූපන්න බව, නූපදින බව. දැන් මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැකලා සතර මහා ධාතු බව දැකලා පුද්ගලිය සත්වය කියන ගතිය මනසේ තියෙන ගෙවුනොත් මොකද වෙන්නේ? මේ දෙක එකට පතිත වුණොත් නේ පුද්ගලයා උපදින්නේ. මේ දෙක වෙන් වුණාම මොකද වෙන්නේ? ඇත්ත දැකීම වෙනස් වෙන්නෙම නෑ. ඒ කියන්නේ මැටි ටිකම මිසක අපි කියමු අවකාශ ධාතුව තුල හුඹහ කොටලා වතුර ටිකක් දාලා අනලා මැටිනේ. එක හැඩ වලට අවකාශ ධාතුව තුල තිබ්බොත් රූප. ඒ රූප අවකාශ ධාතුව තුල මැටි ටික රාශි වල තියෙන හැඩේ නේද? හරි. එක හැඩයක් මට පෙනෙනකොට ඒ හැඩයට මේ මුවෙක්ගේ හැඩේ කියලා මම හිතලා මුවා කියන මගේ හැඟීම සතර මැටි ටිකට තබලා මුවෙක්ගේ රූපයක් හදාගත්තා නම් උපද්දවා ගත්තා නම් මම මුවාගේ රූපේ කැඩුණු බිඳුණු කම හින්දා මම දුක් විඳී. ඊගා මැටි ටික දිහා බලලා ඒත් මැටිමයි. මේ හරකෙක්ගේ හැඩය කියලා මම හිතලා. හරක කියන ගතිය දැන් මගේ හිතේ තියෙනවා. ඒ ගතිය මැටි ටිකට තියලා හරක් රූපයක් උපදවාගෙන ගත්තාම හරක් රූපේ කැඩුණු නිසා දුක් විඳිනවා නම් ඒ මැටි ටිකෙන් හැදුණු හැඩයක් අරගෙන ඒ හැඩෙට මේ ස්ත්‍රියක් කියන හැඟීම ඇති අදහස ඇති කරගෙන ස්ත්‍රිය කියන අදහසින් අර මැටි ටික දිහා බලලා ස්ත්‍රී රූපයක් උපදවා ගත්තා නම් දැන් මගේ අදහස් වලට එකතු වෙන්න කලින් ඒකත් එක්කෙන් බැලුවොත් ඔක්කොම තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතුව තුල මැටි වල එක හැඩ ටිකක් විතරයි ශුන්‍යතාවය. මගේ සංකල්ප ටික එකතු වුණාට පස්සේ තේනේ මොකද්ද? හරක්ගේ රූපයක්, අස්සේගේ රූපයක්, ස්ත්‍රීගේ රූපයක්, මනුස්සගේ රූපයක් මම උපදවා ගන්නන් තියෙන්නේ. මැටි ටික කැඩුණු දවසට මට විඳින්න වෙන්නේ මොකද්ද? ස්ත්‍රී රූපේ කැඩුනා, අස්ස රූපේ කැඩුනා, මනුස්ස රූපේ කැඩුනා කියලා නෙමෙයිද මම දුක් විඳින්නේ. මගේ දුකට හේතුව ස්ත්‍රී රූපේ, මනුස්ස රූපේ, අස්ස රූපේ උපදවාගත් එක නෙවෙයිද? උපදවාගත් එක. හොඳයි. ඌදේ ඌ විදිහට බැලුවොත් මේ අවකාශ ධාතුව තුළ මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ නේද කියලා මම බලලා. ඒ විදිහට බලබලා හිටියෝ. මට මනුස්ස රූප, අස්ස රූප, ඥාන රූප, පිරිමි රූප උපදීද? එහෙනම් අර රූප කැඩුණු දවසට මට මොකද්ද පෙනෙන්නේ? මැටි වලින් හැදුණු රූප ටික කැඩිලා ගිහිල්ලා. මැටි ටික විසිරලා ගියා. රාශියට මැටි ටික විසිරලා ගියා මිසක මම මේ රූපේ කැඩුනා, ස්ත්‍රී රූපේ කැඩුනා, අස්ස රූපේ කැඩුණු දුක් විඳිනවද නෑ. නේද? ඒ වගේ තේරුම් ගන්න කියන උපමාව. ඒ වගේ මේ සම්මස්තයක්ම අවකාශ ධාතුව තුල මැටි ටික රාශියලා තියෙන හැඩය කියලා හිතන්න. හැඩය කියලා හිතන්න. ওই හැඩයට මේ හැඩය ගත්ත පිරිමියෙක් කියන අදහස අරගෙන මේ පිරිමියෙක් කියලා තිබ්බා. මේ හැඩය ගත්ත ස්ත්‍රියක් කියන අදහසකට තිබ්බා. මේ හැඩය ගත්ත හාමුදුරුවම කියන අදහස තිබ්බා. මේ හැඩය ගත්ත දුරකථනයක් කියන අදහස තිබ්බා. දැන් මට පිරිමිත් ඉපදිලා, ස්ත්‍රීනුත් ඉපදිලා, හාමුදුරුවොත් ඉපදිලා, දුරකථනත් ඉපදිලා. හැබැයි පඨවි ධාතුව, ආපෝ ධාතුව කිපෙන දවසට සතර මහා ධාතුව කුඩුවේ. නමුත් මට විඳින්න වෙයි මොකද්ද?
ගෑනු මැරිච්ච දුක, මිනිස්සු මැරිච්ච දුක, හාමුදුරුවෝ අපවතිච්ච දුක, දුරකථන කැඩිච්ච දුක් විඳිනවද නැද්ද? මේ වගේ දුක් විඳින්න හේතුව මොකද්ද? මේ රූපයේ පිරිනාම වෙච්ච එකද නැත්නම් සත්ත්ව පුද්ගලයන්ගේ જાතියද? જાතිය. එතකොට එයා දන්නවා ආර්ය ශ්‍රාවකයා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන ස්පායස නිරුද්ධಂತಿ. ඉපදීම නැති වුණොත් ජරා මරණ දුක් විඳින්න වෙනවද? ඒ නිසා එයා ආර්ය ශ්‍රාවකයන් දුකට බයයි. මේ රූපය දකින්නේ සර්පෙක් වගේ. පොළඟෙක් හරි ණයෙක් හරි සර්පෙක් ගත්තු විසයි කියලා දන්නව නේද? ඕගොල්ලෝ දැන ඕගොල්ලන්ගේ ඇඟිල්ල හරි කකුල හරි දික් කරනවා උට. ඇයි දික් කරන්නේ? ਉਹ විසයි. මොකක් කියනද? මැරෙන්න හෝ මරණ හා සමාන දුකටපත් වෙන්න වෙනවම. ඇඟිල්ල හොට දැම්මොත්. බැරි වෙලා දාන්න ළඟට ගියත් කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙනමයි නේ. ඒ වගේ ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා රූපය දකින්න සර්පෙක් වගේ. හිතේ තියෙන gati ටික රූපයට තිබ්බොත් ඒකාන්තයෙන් මරණය හා මරණ හා සමාන සර්පයාගේ දුකට විසට වඩා විසයි කියලා දකින්න රූපය. සර්පයා කෑවට හතර අපාය යන්නේ කල්ප ගණන් පැහැෙන අවීචය යන්නේ. නමුත් මේ රූපය දකිනවා හිතේ තියෙන gatiය දුරගතණය මිනිසේ පුද්ගලයෙක් කියලා මේ හිතේ තියෙන gatiය රූපේ පැත්තට යොමු කළොත් රූපේ පැත්තට ගියොත් ඒකාන්තයෙන් දේවල් කාරණා ඉපදිලා මෙලවත් දුක් විඳලා සතර අපායේ දුක් වෙනවා. සතර අපාය යන කර්ම කෙරවන්නේ නැද්ද? කරනවා. එතකොට සද්ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයා දන්න සර්පේක් විස නැහැ රූපේ තරම්. සර්පේක් විස නැහැ වේදනාව තරම්. සර්පේක් විස නැහැ සංඥාව තරම්. සර්පේක් විස නැහැ සංකාරය තරම්. ඇයි ඒ කුමක් නිසාද? ඒ ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන මේ කෙලෙස් ටිකද භූමිය කියලා දකිනවා. මේ කෙලෙස් ටික ඒ නාම රූප දෙක මත පිහිටියොත් මොකද වෙන්නේ? ජාතිය හදලා ජරා මරණ දුකත් හදලා අපාය දුකත් හදනවා කියලා දකිනවා. සතර මහා ධාතු රූපය හරියට සිනමා ශාලාවක තියෙන තිරේ වගේ. ඒ සතර මහා ධාතු රූපේ හැඩ ආරම්භය අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැන්ද මාමා රත්තරන් රිදී මුතු මැණික් කියලා තියෙන වටිනා නොවටිනාකම් එක්ක තමන්ගේ මනසේ තියෙන නිමිති ටික හරියට නෙගටිව් එකේ තියෙන රූප සටහන අරගෙන එන ආලෝකේ වගේ. ආලෝකයේ තිරේ මත පතිත වෙච්ච ගමන් රූපයක් පෙනෙනවා වගේ. මේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතුව මත පතිත වෙච්ච ගාම පුද්ගලයෙක් නිර්මාණය වෙයි. දේවල් කාරණා නිර්මාණය වෙයි. අපිට පෙනෙන මිනිස්සයා සතර මහා ධාතු රූපෙද? හිතේ තියෙන gati ටිකද? මේ දෙන්නමද? මේ දෙන්නගෙන් වෙන්වද? ඒකයි අවිද්‍යා තණ්හා කර්ම ආහාර නිසා පංච උපාදානස්කන්ධය උපදිනවා කියලා කියන්නේ. මේ පුද්ගලයාට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. සතර මහා ධාතු රූපේට තමයි ආහාරය කියලා කිව්වේ. අපි කියමු දැන් මට තාත්තා කියලා හිතනකොට අවිද්‍යාවෙන් හටගත්ත තාත්තා කියන කැමැත්තෙන් එක්ක තාත්තා කියන නිමිත්තට තමයි අවිද්‍යාව තණ්හා කර්ම කියන gati ටික තියෙන්නේ. ඔය gati ටික සතර මහා ධාතු රූපේ මත තිබ්බ ගමම පංච උපාදානස්කන්ධ දුක්ඛ තාත්තා ඉපදිලා. පංච උපාදානස්කන්ධය උදේට වෙනව නේද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියන මේ රූපේ සතර මහා ධාතුයි. මගේ හිතේ තියෙයි අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තක් ලලිත් මහත්ය. හිතේ තියෙන අවිද්‍යාව තණ්හා කැමැත්ත කුට්ටි අවිද්‍යාව තණ්හා කර්ම කියන මේ gati ටික මේ රූපය මත තබපු ගාම නිර්මාණය වීමට පුද්ගලික ලලිත් මහත්ය. කියන්න මට මේ ලලිත් මහත්ය කියන්නේ සතර මහා ධාතුයි. එහෙම නැත්නම් හිතේ තියෙන gati ටිකද? දෙන්නම දෙන්නගෙන් බැහැරම. නමුත් දුක ඉපදෙන. දුක නිරුද්ධ කරන්න වෙන ක්‍රමයක් නෑ. මම කියන ටික තේරෙනවද?
මේක තේරුම් ගන්න. මගේ අප්පච්චි අත්ති දීර්ඝ සංසාරක මේ වචන ටික අහගන්න කියලා දෙන්න කෙනෙක් නැතුව අපි ආපු සසර මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. මේ ටික ඉගෙන ගන්න, නිහතමානීව ඉගෙන ගන්න. ඉගෙනගෙන සසර දුකින් ඈතර වෙන්න. ඒකාන්තයෙන් දුක ගෙවෙනවම. දුක ගෙවෙනවම. මම කවදාවත් මේට පෙර කියලා කියේ කියලා. දේශනාවක් අවසානයේදී නුවණක් තිනකල නිවන් දැක්ක හැටි. දික්ටි සම්පන්න මේ දේශනාව දැන් මේ කරපු දුක ඉපදීම නිසා ජරා මරණ දුක එනවා, දුකට හේතුව ඉපදීමයි කියලා කෙනෙකුට පෙනෙයි නම් තමන්ගේ හිතේ තියෙන තණ්හා උපාදාන කියන gati ටික කාම භවය නැත්නම් සතර මහා ධාතු මත පතිත කරපු එකයි හේතුව. මේ දුකට හේතුව තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකයි දුකට හේතුව කියලා දකිනවා. එයා දුකයි දුක්ඛ සමුදයයි කියන සත්‍ය දෙක දකිනවා. හිතේ තියෙන gati ටික සතර මහා ධාතු රූපයට තිබ්බේ නැත්නම් තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුනොත් ජාති නැහැ, ඉපදීම වෙන්නේ නැහැ කියලා දැක්කොත්, එහෙම නූපන්න ජරා මරණ දුක ඉපදින්නේ නැහැ කියලා දන්නවා නම් එයා නිරෝධයේ මාර්ගය දකිනවා. එයා නිවන් දැක්ක කෙනෙක්. නිවන දැක්කා. එයා එදා ඉඳලා තමන් දැක්ක දුක නිවෙන හැටි. එදා ඉඳන් තමන් දැකපු ඉලක්කයට යන්න වීර්යය කරනවා. පෙනෙන ඇහෙන හැම දෙයක්ම සතර මහා ධාතුයි කියලා බලන්නේ ඇයි? අපි නිකමට කියමු මේ රූපය පෙනෙනකොටම මේ රූපය සතර මහා ධාතුනේ. ඇල්ලුවොත් පඨවි ධාතුව අහුවෙන්නේ පඨවි ධාතුවනේ. අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාශියලා තියෙන හැටිනේ කියලා විතරයි බලන්නේ. ඒ ටික විතරයි බලන්නේ නිවන් දකින්න. ඇයි එයා ගාව ආධ්‍යාරයෙන් තියෙන චතුරාර්ය සත්‍ය. මෙහෙම බලන්නේ ඇයි කියන එක. මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම දුරකතනය කියන මනසේ තියෙන හැඟීම මේ රූපය මත පතිත වෙලා දුරකතනයක් උපදවල දුක ගෙනත් දෙනවා නේද කියලා දන්නවා. මම මෙහෙම බලනකොට දුරකතනය කියන ගතිය මගේ මනසේ තියෙන ගතිය රූපේ මත පතිත වෙන්නේ නැහැ. දුරකතනයක් ඉපදෙන්න දුක නිදහස් වෙනවා කියලා දන්නවා. බලනවා කියන සිද්ධිය තුල දුකේ ඇතිවීම දුකේ නිරෝධය දෙක තියෙනවා. මේ රූපය Taman කියන රූපය මේ රූපයේ කෙස්ලොම් නේද ධම්මස් සතර මහා ධාතුන් යුක්තයි නේද කියලා බලනවා. බලන කාරණාව එච්චරයි බලන්න. බලන කාරණාවට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන. ඇයි? එහෙම බලන එක බලන්නේ උත්තරයක් නිසා. එයා දුක දන්න නිසා, දුක ඇති වෙන හේතුව දන්න නිසා, දුකේ නිරෝධය දන්න නිසා මේ මාර්ගය වඩන්නේ. මොකක්ද? මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම මම කියන හැඟීම මේ සතර මහා ධාතු රූපේ මත පතිත වෙලා මාව උපදවනවා නේද? ඉපදිලා මට විඳින්න වෙන සියලු දුක් විඳින්න වෙනවා. මගේ ඇහැ අන්ධ වෙච්ච, කන ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, කකුල් කැඩිච්ච, අතපය කැඩිච්ච, මට බැන්න නිന്ദා පහස කරපු දුක් උපදිනව නේද කියලා දන්නවා. මේ රූපයේ සතර මහා ධාතු වශයෙන් බලබලා ඉන්නකොට මොකද වෙන්නේ? මම කියන හැඟීම මේ රූපයට බහලන්න බෑ. බැහැලෙන්නේ නැහැ. එතකොට මාව උපදින්නේ නැහැ. මම නිසා එන සියලු දුක් නිරුද්ධ වෙනව නේද කියලා දන්නවා. මේ බලනවා කියන සිද්ධිය තුල ඔන්න ඔය නුවණ tie. ඔය නුවණ තියාගෙන සතර සතිපට්ඨාන කායගත සතිය 7 දවසක් වඩන්න. ඔන්න ඔය දර්ශනයේ තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 7ක් පැත්තකින් බෙද 7 දවසක් සතිපට්ඨාන යමක් වඩන්නේ නම් අනාගාමී හෝ රහත් වෙනවායි කියලා. අඛණ්ඩවම කරන්න බලන්න කෙනෙක් ඕන නොවේද කියලා නොවුනොත් පුදුමයි. මේ ශාසනයේ ධර්මයට කියන ගුණ ටිකක් සම්දිත්තිකයි. මෙලොවදීම පෙනෙන එක. අකාලිකයි, කල්යන්නේ නැහැ. ඒයි පස්සිකෝ මේ එන්න මේ ඇවිල්ලා බලන්න. ඕපනයිකෝ තමා තුලින් උපදවා ගන්න. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා ගත යුතුයි. මෙහෙම බැලුවේ නැත්තම් මේ දුක උපදිනවා කියන එක තමන් දන්නවා. මේ විදිහට කළාම දුක නිරුද්ධ වෙනවා කියන එක තමන් දන්නවා. කළා බලන්න ඔය ටික ඕගොල්ලෝ මේ ශාසනය ඇසුරු කළේම ශාසනයට ආයම දුකින්ද නෙමෙයිද? අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා සහෝදරයෝ මැරිලා ඉන දුකක් හින්දා නෙමෙයිද ඕගොල්ලෝ මේ ශාසනය ඇසුරු කළේ? ওই දුකෙන් මිදීම නෙමෙයිද ඕගොල්ලන්ට ඕනේ උනේ? ওই දුක නිරුද්ධ වෙන්නේ නැති වෙයිද මේ ප්‍රතිපදාවේ? ඇස් තියනවා නම් පුරුෂයෙකුට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නිවන පෙන්වනවා. ඇස් තියෙන කෙනෙක් ඉන්නවා නම් දකි.
ඒ වගේ මටත් කියන්න තියෙන එක දෙයයි. මේ මගේ වචනේ නෙමෙයි. අවුරුදු ගාණක් මගේ අමාමෑණියන් වහන්සේගේ ශාසනය ගවේෂණය කළා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මම මේ කියන්නේ. ඇස් තියෙනවා නම් දකින්න. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ දෝෂෙ මිසක දේශනාවේ අඩුව නෙමෙයි. මේ තාක් මේ ලෝකෙ තුල තිබිලා තියෙන දේශනාවන්ගේ අඩුව. නිවන් දැකලා නැත්තේ දේශනාවක් අවසානයේදී නිවන් දකින්න නුවණක් තියෙන කෙනා. සලායතන නිරෝධය නිවන පේන්නේ නැද්ද? නිවන පෙවුන්නේ නැද්ද ඔබ වහන්සේලාට? නිවන පෙවුන්නේ නැද්ද ඔයගොල්ලන්ට? නිවන කියන්නේ ඉපදීම නැති කිරීමයි කියලා පෙවුණා නේද? ජාති නිරෝධය කියලා යමෙක් දකින්නොනේ ඒ තමයි යා නිවන් දැක්කා. එදා ඉඳන් නිවන් මඟ වඩනවා. රහත් වුණා කියන්නේ ඉපදීම නතර කළා කියලා ඥානෙ ප්‍රකාශ කරනවා. කිනජා ඉපදීම නතර වුණා. කතං කරණියං කල යුත්තේ කළා. නාපරමිත්තට්ටය. මත් එකට යුක්තක් නැහැ. කින ටික කියන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ නිසා සද්ධාව ඇති කරගන්න මගේ පෞද්ගලික වචනයක් නෙමෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ටික මේ දේශනා කළා. මේ අජරාමර බව සාක්ෂාත් කරගන්න පින් තියන අය ඇති. ඒ නිසයි අවුරුදු දහස් ගාණක් ගිහිල්ලත් මේ ශාසනය මෙච්චර දුර ආවේ. ඒ නිසයි බලම් ගොඩිමුත් මම මේ හදිවන්නත් ඇත්තේ. කියනවා. ඒ නිසා මෙතන ඇති ඇත්තටම නිවන් දැක්කාය දැන්. නිවන කියන එක මම දන්නවා. ඕගොල්ලෝ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනාවක් කළාම 100ක් දෙනෙක් සෝවාන් වුණා 500ක් සෝවාන් වුණා කියනවා නේද? සෝවාන් වුණා කියන්නේ මොකද්ද? නිවන් දැක්කා කියන එකනේ. නේද? මම හිතනවා මේ දේශනාව අඩුම ගානේ 4-5 දෙනෙක්වත් ඇති නිවන් දැකපු අය මෙතන. නෑ කියනවද? සමහර විට නිවන කියලා අපි මනෝමය සංකල්පයක් හිතාගෙන හිටියනම් ඒකට ප්‍රතිවිරුද්ධ ඇති. නමුත් දුකේ නිරෝධය වෙන්නේ මෙහෙමයි කියලා දැකපු අය. දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දැකපු අය. ලෝකයට මැරෙන තාක් දුකෙන් මිදෙන්න බෑ. මව්මල දුකෙන් මිදෙන්න නම් මිදෙන්න ක්‍රමයක් නැහැ. හිතේ තියෙන කෙලෙස් ටික තියෙද්දි රූපේ නැති වෙන පැත්තට කියනවා මැරුණා කියලා. රූපේ තියෙද්දි කෙලෙස් ටික නැති වෙන පැත්තට කියනවා නිවුණා කියලා. නිවන සහ මරණ වෙනස උච්චාරය. දැන් ලලිත් මහත්තයා කියලා හිතාගෙන ඉන්න මේ හැඩේ ලලිත් මහත්තයා කියන හැඟීම මෙහෙම තියෙද්දිම සතර මහා ධාතු රූපෙමිතිය ලෙහිලා ගියොත් කියන්න වෙනව මොකද්ද? මරුණා කියලා. රූපේ තියෙද්දිම මේ රූපය අවබෝධ කරලා මේ ලලිත් කියන කෙනෙක් කියන පුද්ගලයෙක් කියන ගතිය ගෙවිලා ගියොත් බොරුවක් කරනවා නෙමෙයි සම්මාදිට කියන්නේ රූපේ සැබෑම ස්වභාවය සතර මහා ධාතු නේද? සතර මහා ධාතු විදිහට පිළිසින් දකින්න එක මෝඩකමක්ද නුවණක්ද? නුවණ. කෙනෙකුට අසාධාරණයක් කළා තියනවද? කෙනෙක්ව එළවලා තියනවද? හරි. රූපයේ පිරිසිඳ දැක්කොත් මේ රූපය පුද්ගලයේ ලලිත් කියන gati ටික මනසේ යයිද නැද්ද? යනවා. ගියොත් මොකද වෙන්නේ? එතකොට කියන්නේ මොකද්ද? නිවුණා කියලා. රූපයේ පිරිසිඳ දැක්කලා තියෙන කෙලෙස් අයින් කළාම කියනවා නිවුණා කියලා. කෙලෙස් ටික තියෙද්දි රූපේ නැතිවොත් කියනවා මොකද්ද? මරුණා කියලා. මරණය සහ නිවන වෙනස. තේරුණා නේද? ඒ නිසා හිතේ ගති කවදාවත් ලෝකයට නැති කරන්න බෑ. ඒ නිසා රූප නැතිවීමෙන් හිතේ ගතියට ඇසුරු කරන්න තියෙන ශේස්ත්‍රය නැතිවීමෙන් මරණයක් හිමි වෙන මිදක ලෝකෙට නිවෙන්න. එක දෙයක් මතක් කරනවා. ඕගොල්ලන්ගේ වටිනා මනුස්ස ජීවිතය උතුරලා ගන්න දෙන්න එපා බාහිර දේවල් වලට. ඕගොල්ලෝ හොඳට දන්නවා රන් රිදී මුතු වැනි ගෙවල් දුරවල් යාන වාහන කියලා කියන්නේ අජරාමර නිවන උදුර ගන්නාකු මාර්ගය කියලා දකින්න. අජරාමර නිවන ඈතට ගෙනිච්ච මේ රූපෙන්මයි. සංයුත්ත නිකායේ කජ්ජඤ්ඤය කියලා සූත්‍රයක් තියෙනවා. හොඳට බලන්න.
රූපය උඹලව කාලා දාලා, වේදනාව උඹලව කාලා දාලා, සංඥා උඹලව කාලා දාලා, සංකාරය උඹලව කාලා දාලා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ රූපය අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන හැටියට පෙනී ඉඳලා අපිව කාලා දාලා නැද්ද? විනාශ කළා නැද්ද? විනාශ කළා. ඒ හින්දා ඔගොල්ලෝම කාලා දාන්න දෙන්න එපා. ඔගොල්ලෝම විනාශ කළා දාන්න දෙන්න එපා කියන එක විතරක් කියනවා. මේ ධර්මය ඔය අහගත්ත වගේ කොයි ටික තමයි සත්‍ය ඥානය කියන්නේ. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියන්නේ කරන්න තියෙන්නේ. මේ රූපය පිළිසින දකින්න, දුක පිළිසින දකින්න. ඒ දුක උපදවන කෙලෙස්, තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ප්‍රහාණය කරන්න. නිරෝධය සාක්ෂාත් කරගන්න, මේ ඉපදීම නැති කරන එක සාක්ෂාත් කරගන්න. එතකොට මග වඩලා ඉවරයි. එතකොට ඕගලන්ට කරන්න තියෙන මෙච්චරයි. මෙතන ඉඳලා වෙනද වගේ භවයේ සිහි වෙන අම්මා කියලා සිහි වෙනකොටම දැන් හොඳට දන්නවා අම්මා කියන්නේ ජාතිය ස්වභාව කොටයි ධර්මය. හොඳට ඔප්පු කරලා පෙන්නන්නේ එතන කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්ම මේ වගේ කොටස් ටිකක් නේ තියෙන්නේ. මගේ මනසේ තියෙන gati ටිකේ සතර මහා ධාතු රූපෙට තබුපු හින්දානේ කෙනෙක් නිර්වාණය වුණේ කියලා බලන්න. නෑ ඒ වුණාට එහෙ ඉන්නවමනේ කියලා හිතේ. එතකොට හොඳයි මම ඉන්නවා නම් ඉන්න කෙනා අල්ලන්න කියලා ගියෝ. ඇල්ලුවොත් අතල්ලනවා කියන්නේ අහුවේ හැම කියන්නේ පටවි දාන. අහුවේ මස් කියන්නේ පටවි දාන. මේ වගේ ධාතු ටික ඔප්පු කරලා පෙන්නන්න. ඈ ඊට පස්සේ තේරෙයි මෙතන කාර්යක කියලා සිහිවේ. කාර්යක කියන්නේ හිතේ තියෙන gati එතන අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාශි වෙලා තියෙන හැඩේ නේද කියලා බලන්න. නෑ ඒ වුණාට ඒක කාර්යකමනේ කියලා හිතේ. හොඳයි මම අල්ලන්න ගියොත් දොර ඇල්ලුවොත් අහුවේ නැතන පටවි. බොනට් එක ඇල්ලුවොත් පටවි. සීට් එක ඇල්ලුවොත් පටවි. ඒ හැම තැනකම පටවි. කොහොම ටික දවසක් බලන්න. ටික දවසක් යනකොට සැක නැති දැනකට එනවා. කෙනෙක් ඉන්නවා මේක කියනකොට කිසිම සැකයක් නැතුව හොඳටම පේනවා. තිත්ති සම්පන්නයි. කෙනෙකුට පේන්නේ හැබැයි මෙහෙම ධර්මතාවයක් ඇත්තටම තියෙනවා තමයි කියලා සැදැහැ මාත්‍රයක් විතර වෙනවා. ඒකට කියනවා සද්ධානුසාරී කියලා. තව කෙනෙකුට පේන්නේ නමුත් ඇත්තටම මෙහෙම ධර්මතාවයක් තියෙනවා. මේ විදිහට දුක නිරුද්ධ කරන්න පුළුවන් තමයි කියලා ධර්මතාවයේ තේරෙනවා. එයාට කියනවා ධම්මානුසාරී. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ කියන්නේ තණ්හා උපාදාන කියන gati ටික සතර මහා ධාතු රූපේ නැත්නම් භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදීම වෙලා දුක එනව නේද කියන එක තේින්නේ නැහැ. නමුත් පිළිගන්න පුළුවන් එයාට ටිකක්. මේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතුව මත පතිත නොකළොත් තණ්හා උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුණොත් ඉපදීම නැති වෙනවා එහෙම දුක නැති වෙනවා නේද කියලා පේන්නේ නෝත් පිළිගන්න පුළුවන්. එයාට ටිකක්. අන්නේ පිළිගන්න පුළුවන් කියන මට්ටමට තමයි අදහනවා කියන්නේ සද්ධාව කියලා කියන එකට කියන සද්ධානුසාරී. එයා ඵලයටපත් වෙනකම් පෙනෙන මට්ටමට එයාට පෙනෙන මට්ටමට එනකම් කල්පවත් විනාශ වෙන්නේ. මහා උල්කාපාතයක් ඇවිල්ලා මුළු පෘථිවියම විනාශ වෙන්න තිබුණත් මේ එක පුද්ගලයෙක් සද්ධානුසාරී නම් මේ නිවන අදානවා නම් එයා ඉපදීම නැති වුණාම මේ දුක නැති වෙනවා කියන එක ඇත්ත නේද කියලා දකින්න තැන දක්වා ඒ උල්කාපාතයකට ලෝකෙවත් විනාශ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ පුද්ගලයා කියනවා කිත කප්පි කියලා. එක පුද්ගලයෙක් නිසා කල්පය හිටිනවා. කල්පය විනාශ වෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා උපාදානය භවයට ප්‍රත්‍ය වුණොත් ඉපදීම විලා දුක එනවා නේද කියන මෙහෙම ධර්මතාවයක් තියෙයි කියලා දන්නවා. උපාදානයේ භවයට ප්‍රත්‍ය නොවුණු සතර මහා ධාතු රූපෙට බැස නොගත්තොත් පුද්ගලිය දේවල් උපදින්නේ නැහැ දුක එන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා තමයි කියලා නුවණයි. ඒක තේරෙන්නේ නැහැ. එයාට කියනවා ධම්මානුසාරී කියලා. එයත් මාර්ගස්ථයි. එයා මේ ධර්මතාවයේ දකින්න තාක් කල්පවත් වෙනස් වෙන්නේ. යටත් පිළිසින් පලස්තය කෙසේවා
ධම්මානුසාරී සද්ධානුසාරී නැත්නම් මාර්ගස්ත පුද්ගලයෝ මෙතන ඉන්නවමයි කියනවා. ඒ නිසා හැමදෙනාම අප්‍රමාදී උත්සාහවත් වෙන්න ගොඩාක් නිහතමානී වෙන්න කියන එකත් මතක් කරනවා. කියුමක්කමක් නැහැ. මම කියපු වචන ටිකෙන් අපේ හේනුකා නැතිනියගේ හිත රිදුනේ නම් සමා වෙන්න කියලා මතක් කරනවා. නමුත් ඔබතුමී ඌට වඩා නිහතමානී විය යුතුයි. නොදන්නවා කියන තැනටපත් විය යුතුයි. පත් වෙලා උත්සාහවත් වෙන්න මේ ධර්මතාවය අපිට වගකීමක් තියෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ පාසක මහත්තුනි නැති වෙන බුද්ධ ශාසනයට ජීවියක් දෙන්න වෙනවා අපිට. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය දිය වෙන්න නොදී මේක රැක ගන්න වෙනවා. ඒක රැක ගන්න පුළුවන් අන්ධයන්ට නෙමෙයි ඇස් තියෙන අයට. ශාසනයෙන් වැඩ නොගත් අයට නෙමෙයි වැඩ ගත්ත කෙනාට, වැඩ ගන්න කෙනාට. හයියක් වෙච්ච ජීවිතයකටයි පුළුවන් ශාසනයට හයියක් වෙච්ච කෙනෙකුටයි පුළුවන් ශාසනයට යමක් කරන්න. පරණලකට පුළුවන් ද ශාසනය බේරගන්න? හොඳ ශක්තිමත් ඉන්නක් වෙන්න ඕනේ නේ. චූටි කාමයක් වෙනුවෙන් මනස දිය කරන්න එපා. විශේෂයෙන් ස්වම්නන්දලට මතක් කරනවා. සමහර විටක අපි බුද්ධිමත් නැති වුණොත් අනුන් දෙනදී අපිට ගොඩාක් වටිනාකමින් තේරෙයි. යාන වාහන වෙන්න පුළුවන්, ඉඩ කඩම් වෙන්න පුළුවන්, වලදොරවල් වෙන්න පුළුවන්, තනතුම් වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ වගේ චූටි දෙයකට දිය කරන්න එපා. පැවිදි හැටියට ඒකම අවසාල යුතුයකමක් තියෙනවා කරන්න. ජරා මරණ දුක වටිනාකමින් දකින්න එපා. රූපය කියන්නේ ජරා මරණ දුක. ඕනම දෙයකට ඕගලන්ටවත් කියන්නේ ඕනම දෙයකට ඕනකට වටිනාකමක් දෙන්න එපා. වටිනාකමක් දකින්න එපා. මා සතු යමක් තියෙනම් සියල්ල මම කියන සියලු දෙනාට සුදුසුයි. කිහිපෙදරකුණත් එහෙමයි ඕගොල්ලෝ සතු යමක් තියෙනවා. ජීදර ඉන්න සියලු දෙනාටම සියලු ආර්යයන් වහන්සේලාට මා සතු දේ සුදුසුයි කියන තැනකෙන්ලු ආර්ය ශ්‍රාවකය හිතන්න. මේ ටිකත් මගේ ජීවිතේ මම කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ ටිකත් බය නැති කියන්නේ. මා සතු යමක් තියෙනවා. එකට පිළිවෙත් පුරුණු සියලු දෙනාට සමානයි. මට පෞද්ගලික වෙච්ච කිසිවක් නෑ. ඕගොල්ලන්ට කියන්නේ ස්වාමීන් වහන්සේලාට කියන්නේ මේ උතුම් මනස ජීවිතයෙන් වැඩ ගන්න. තුවන්නම් වල දුවන සමාජ රටාවට කුතුල දුවන්න එපා. මෝඩෙක් වෙන්න එපා. බොහෝම අමාරුවෙන් පීනලා ඔරුවකට ගොඩ වුණාම මහා සාගරේ මැද්දේ ඒක හොඳ නෑ කියලා ආපහු ජල සාගරයට පයින් හදන්න එපා. ඉතින් තමනුත් බේරිලා අනිත් අයවත් බේරගන්න හැමදෙනාම වීර්යවන්ත වෙන්න කියන එකත් මතක් කරලා ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්කින් වේවා. හැමදෙනාටම පිරුවන් සරණයි. හොඳයි කල්පනා කරගන්න විශේෂයෙන්ම අද දවසේදී මේ සිද්ධ කරගත්තු සීල කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනය මේ පින්වතුන්වත් සම්බුද්ධ ශාසනයට ආරක්ෂා කරනව ශාසන මානුෂ්‍ය කරක සිල් දිවියන් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සිර වඩා වර්ධනය කරගෙන දිව්‍ය පත්ම බෝධි මුතුන් සංසිද්ධා කනදාසින් අපේ දිව්‍යන් පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා ආකාශත්තා චුම්මත්තා ආකාශත්තා ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම
මාව පැවිදි කළත් ගොඩාක් බැනුම් ඇහුවා මගේ ගුරු හාමුදුරුවෝ. නමුත් මගේ ගුරු හාමුදුරුවෝ හින්දා කවදාම හරි දවසක මගේ බුදුහාමුදුරුවෝගේ ශාසනයට ආලෝකයක් ගේනවා කියන එක මම එදායි අදිෂ්ඨාන කරගත්තේ. ඉතින් මම මේ දේශනාව තුළින් ජනිත කරපු ජනිත සියලුම කුසල මාව පැවිදි කළ කුරුදේව උත්තම කඳුකඩ හේමරත්න කුරුදේව උත්තම මහන්සියට ඒ වගේම සියලුම සංඝ පීඨුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. ඒ වගේම ගිහි ඥාතිත්වයෙන් මේ පරිලෝකීය වූ සියලු දෙනාටත් මේ පින්වතුන් නම් නැති කලුරිය කලාව සියලු ඥාතින්ට අනුමෝදන් කරනවා. සියලු දෙනාම දුක සිටින දුකෙන් අතමිදී සපෝත් භාවයකට පත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින්වතුන් කරනවා. ඉදම් මේ ඥාතියෝ හොතු සුඛිතා හොතු ඥාතියෝ ඉදම් මේ ඥාතියෝ හොතු සුඛිතා ඉදම් මේ ඥාතියෝ හොතු සුඛිතා. ඒ වගේම අද දවසේ සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝ රත්නයටත් ඒකට පිළිවෙත් පුර සත්‍බ්‍රහ්මචාරී මහසීලාට සියලුම මහා සංඝ රත්නයටත් තිල්මෑණියන්ට අනුමෝදන් කරනවා. බලාපොරොත්තු වෙන ශාසන මාමක අදහස් ඉෂ්ට සිද්ධ කරගෙන ප්‍රාර්ථනා බෝධික මුතුන් මිනිසෙන්ට හේතු වාසනා වේවා. ඒ වගේම සිව්පසෙන් උපස්ථාන කරන සියලුම දෙනාටත් අසනීප වෙලා රෝගාතුරව ඉන්න මේ ටික කාලෙදී බලංගොඩ රෝහලේදී බොහෝ උපකාර කළ කාමදේව ආස්මානි මන්ත්‍රාත්මය ඇතුළු ඒදී උපකාර කළ සියලුම දෙනාට මෙහෙට ඇවිල්ලා මොන ප්‍රශ්නයක් බරක් තිබුණත් හැම දෙයක්ම ඔලුවට අරගෙන කටයුතු කළ ඒ තුන්දිනෝන ආත්මය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ලැබුත් ඇතුළු මේ සියලුම දෙනාට මේ සියලුම කුසල නම් වශයෙන් කියන මම දන්නේ මේ සඳහා උදව් උපකාර කළ දම්පැන් ප්‍රකල්ප කළ දුන්න දෙත් කළ සියලුම දෙනාට මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා මහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ආශිර්වාද මේ පින්වත් සියලුම දෙනාට මේ සඳහා උදව් උපකාර කළ එන්නට නැවත ගෝලගලයන්තා පිළිසත් සිටින මේ සිල්විනාට මේ සෑම දෙනාට මේ සියලු කුසල ධර්මයන් බලයෙන් මේ ජීවිත වලට ඇතිවන වලට දුක් කරදර බාධා කපල උපද්‍ර දුර වේවා. කරන්න කියන යහපත් දල් සියල්ල සමුදය වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් නැත්තා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පatti සාක්ෂාත් කරගන්න වහවහාම හැකියාව ලැබේවා.